හොඳයි සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම හිතනවා ඔබ සියලු දෙනාටම මාව ඇහෙනවා සහ මගේ ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවා ඇති කියලා අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ අපිත් එක්ක සෙෂන්ස් ගානකට සම්බන්ධ වුණා GIS දිනේ ආශ්‍රිතව අපි පවත්වන ලැබූ සෙෂන්ස් ගණනාවකට සම්බන්ධ වුණු පිරිස මම හිතන්නේ අද දිනේ සම්බන්ධ වෙනවා අද දවසේ අපි ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ArcGIS Pro කියන ටෙක්නොලොජි එක ගැන. නැත්නම් ArcGIS Pro කියන software එක ගැන තමයි ඒහා සම්බන්ධ product training එකක් විදිහට තමයි awareness program එකක් විදිහට තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක මම මතක් කරන්න කැමතියි I would like to inform that there are some participants from different universities like Jaffna University. If you are not familiar with languages, we will have a separate summarizing for you on this. If you are getting any issues, you can ask from English also. Doesn't matter, right? So, but we will conduct the session in Sinhala because of the lot of people requested to do this in Sinhala language. So that's the reason. Okay. Hold on. ප්‍රථමයෙන්ම මා කැමති අපේ ආයතනයේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න මා කලිනුත් මේ හැඳින්වීම සිදු කරලා තියෙනවා අද දිනේ අලුතින් සහභාගී වෙන අයට දැන ගැනීම පිණිස අපි GIS Solutions කියන ආයතනය අපේ ආයතනයේ ප්‍රධාන වශයෙන් අපේ ආයතනයේ ලංකාව තුළ ArcGIS මෘදුකාංගයේ බෙදා හැරීමේ බලයලත් නියෝජිත ආයතනයේ වශයෙන් කටයුතු කරනවා ඒ වගේම GIS ශාස්ත්‍රයට අදාළව මෘදුකාංග සැපයීම පුහුණු කිරීම ආදී විශාල වැඩ සංඛ්‍යාවක අපි නිරත වෙලා ඉන්නවා. ඊළඟට මම කතා කරන්න කැමති S3 නැත්නම් Environmental System Research Institute Global GIS Leader විදිහට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම වෙළඳපොළ මාකට් එක ගත්තොත් GIS Leader විදිහට S3 තමයි දැනට කටයුතු කරගෙන යනු ලබන්නේ. ඒකම S3 ආයතනයේ මා විශේෂයෙන් සඳහන් කරා research and development කියන කොටස විශේෂයෙන්ම research and development සඳහා ඔවුන්ගේ annual revenue එකේ විශාල නැත්නම් 130ක ප්‍රමාණයක් නැවත යොදවනවා විශේෂයෙන් මේ ArcGIS Pro මෘදුකාංග සහ වෙනත් නවීන මෘදුකාංග වර්ග රැසක් ඉදිරිපත් කිරීමට මේ research and development වෙනම තියෙන sections වලින් වෙන දායකත්වය අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. හොඳයි. අපි මුලින්ම බලමු අද දවසේ අපි වැඩසටහන ඉදිරිපත් කරන්න මම සුපුන් සිරිවර්ධන සහ මගේ සහායට සමන්මලි මාත්‍රාරච්චි සහ ලොයිඩ් මේ සියලු දෙනාම එකතු වෙනවා. හොඳයි අපි මුලින්ම බලමු මේ ArcGIS මෘදුකාංග වල කොහොමද මේ මෘදුකාංග වෙනස් වීම සිදු වෙන්නේ නැත්නම් මේ මෘදුකාංග වල වෙනස් වීම පිළිබඳ කෙටි සමාලෝචනයක් කරන්න කැමති මුලින්ම අතරම 1970 දශකයේ සහ 80 දශකයේ මුල් භාගයේ වෙනකොට මේ විවිධ රිසර්ච් මට්ටමේ තිබිච්ච මෘදුකාංග වල ප්‍රතිඵලයක් විදිහට 81 වසරේදී PCR Info කියන මෘදුකාංගය හඳුන්වා දෙනු ලැබුවා. බොහොම ප්‍රාථමික මට්ටමේ මෘදුකාංගයක් විදිහට තමයි ආරම්භ වුණේ. command prompt එකක කෝඩ් වලින් සියලු දේම ලියලා map එක produce කරන තැන දක්වා සියලු දේ කෝඩින් වලින් තමයි වැඩ කටයුතු කරේ. නමුත් 90 දශකයේ වෙනකොට විශේෂයෙන්ම Windows වගේ operating systems වල දියුණුවත් එක්ක ArcView නැත්නම් graphical user interface එකක් තියෙන GIS මෘදුකාංග ඉදිරිපත් වුණා. මේ ArcView මෘදුකාංගයේ විවිධ සංස්කරණ තියෙනවා 1.0 ඊට ගොඩක් ප්‍රචලිත සංස්කරණ 3 නැත්නම් අපි කියන versions කියලා 3.3 වගේ versions ගොඩක් ප්‍රචලිත වුණා. ඉතින් මේ versions එක කාලයක් GIS community එක වැඩ කරා. ඊට පස්සේ පසු කාලීන වුන් හඳුන්වා දුන්න ArcGIS කියන මෘදුකාංග. එතකොට ArcGIS වල ගොඩක්ම ප්‍රචලිත ගොඩක්ම අයට හුරු පුරුදු ArcMap කියන නම. මේ ArcGIS කියන මෘදුකාංග 8 version එක ඒතකොට 8.0 8.1 විදිහට 8 version එකක් ඒ වගේම 9 series එකක්
නැත්නම් අද දක්වා අද වෙනකොට 10 series එකක් ඒ කියන්නේ 10.0 10.1 2 ආදී වශයෙන් 10.8 10.8.1 කියන version එක අද ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ 10.9 කියන version එකක් එනවා. ඒ විදිහට ArcMap කියන මෘදුකාංගයේ ක්‍රමානුකූලව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම අද වර්තමානයේ වෙනකොට තියෙන මේ තොරතුරු තාක්ෂණය වෙනස් වීම විශේෂයෙන්ම වෙබ් එක හරහා භාවිතා වන විවිධ දත්ත වර්ග විශේෂයෙන් වෙබ් GIS වල දියුණුවත් එක්ක ArcMap එකේ තියෙන ආකිටෙක්චර් එකට වඩා අලුත් ආකිටෙක්චර් එකක් නැත්නම් ඒකේ තියෙන ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කරපු මෘදුකාංගයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒ නිසා වසර කිහිපයකට කලින් ඔවුන් ArcGIS Pro කියන මෘදුකාංගය හඳුන්වලා දෙනවා. ඒත් මේ ක්‍රමානුකූලයේ version 1.0 තමයි පළවෙනි version එක විදිහට වැඩ කරන්නේ. ඒ version එකේ ඉඳලා ඉදිරියට ක්‍රමක්‍රමයෙන් versions ඉස්සරහට ගියා. ඒකෝර දැන් අද වෙනකොට version 2.7 කියන එක, ඒ කියන්නේ දින දෙකකට පෙර version 2.7 කියන එක ඉදිරිපත් වුණා. ඒතොර ඒ විදිහට ArcMap එක සතු විවිධ functionalities අපි කියන එකේ තියෙන හැකියාවන් Pro එක තුලින් නිර්මාණය වෙමින් පවතිනවා. තවත් කීපයක් විතරයි තියෙන්නේ නිර්මාණය කරන්න. ඊට අනතුරුව නවීන අලුත් කොටස් ගණනාවක් ArcGIS Pro කියන මෘදුකාංගය තුලට පැමිණලා තියෙනවා. මේ විදිහ වෙනස් වීමක් තමයි ArcGIS මෘදුකාංග ආශ්‍රිතව දැනට පවතින්නේ. මේ ArcGIS මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ එක ප්ලැට්ෆෝම් එකක් විදිහට. ඒ කියන්නේ මම මේක මගේ සෙෂන්ස් ගණනාවකදී පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ එක තනි මෘදුකාංගයක් නැත්නම් අපේ පරිගණකයක් තුළ භාවිතා කරන තනි මෘදුකාංගයක් විදිහට නෙවෙයි මෘදුකාංග භාවිතා වෙන්නේ. මේක එක කොටසක් විතරයි. අපි කියන මේ ඩෙස්ක්ටොප් මෘදුකාංග කියලා. ඒකට කියන්නේ ඇත්තට මේ මෘදුකාංග වර්ග වලින් කරන කාර්යය තමයි එකක් දත්ත නිර්මාණය කිරීම. ඒ වගේම database management අපි කියනවා දත්ත පද්ධති කළමනාකරණය කිරීම. විශ්ලේෂණ කටයුතු. GIS analysis කරනවා නම් අපි බොහෝ වෙලාවට භාවිතා කරනවා මේ කියන desktop මෘදුකාංග. ඊට පස්සේ GIS වලින් ගන්න පුළුවන් map output එකක්. අපි කියනවා cartographic map output එකක්. ඒ විදිහ quality map එකක් හදාගන්න. ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා මේ ArcGIS මෘදුකාංග වල තියෙන desktop කියන කොටසේ තියෙන මෘදුකාංග. නමුත් වෙනත් මෘදුකාංග වර්ග ගණනාවක් තියෙන විශාල සංඛ්‍යාවක් තියෙනවා. desktop මෘදුකාංග වලින් නිර්මාණය කරන සිතියම් වෙබ් සිතියම් විදිහට ෂෙයා කරගන්න පුළුවන්. ඒතකොට ඒකට අපි කියනවා වෙබ් පෝර්ටල් එකක් කියලා. වෙබ් පෝර්ටල් එකකදී වෙන්නේ අපි ArcMap එකේ හෝ ArcGIS Pro වල හදන සිතියමක් අපිට පුළුවන් වෙබ් සිතියමක් බවට හරවන්න. වෙබ් සිතියම ෂෙයා කරගන්න පුළුවන්. මේ ෂෙයා කර ගැනීමේ අවශ්‍යතාවය තමයි විවිධ ඇප්ලිකේෂන්ස් උදාහරණයක් විදිහට වෙබ් ඇප්ලිකේෂන් එකකට ඒ සිතියම ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මොබයිල් ඩිවයිස් එකකට ඒ data ලබා ගන්න. සමහර අවස්ථාවලදී data collection එකක් කරන්න පුළුවන් මොබයිල් ඩිවයිස් හරහා. ඒ collection එක වෙබ් පෝර්ටල් එකකින් manage කරගෙන desktop මෘදුකාංග හරහා විශ්ලේෂණ කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිය GIS ecosystem එක. නැත්නම් අපි කියනවා GIS වලින් නිර්මාණය කරපු වේදිකාවක් විදිහට තමයි ArcGIS ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ලංකාවේ බොහෝ අවස්ථාවලදී අපි දකිනවා desktop මෘදුකාංගය තමයි ප්‍රමුඛව භාවිතා වෙන්නේ. desktop මෘදුකාංගයේ ආශ්‍රිතව විශ්ලේෂණ කටයුතු කරන්න විශාල විද්වතුන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ විශාල කමියුනිටි එකක් ලංකාවේ desktop මෘදුකාංග එක්ක ක්‍රියාත්මක වෙනවා. දැන් තමයි වර්තමාන වෙනකොට තමයි මේ වෙබ් පෝර්ටල් සහ මොබයිල් ඇප්ස් ArcGIS server මේ කියන මාදිලි එක්ක සම්බන්ධ වෙච්ච කමියුනිටි එකක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට තමයි ArcGIS platform එක තියෙන්නේ. ඒකේ desktop කියන කොටසට අන්තර්ගතව ArcMap සහ ArcGIS Pro කියන කොටස් දෙක ක්‍රියාත්මක වෙනවා. ඔබට ගැටලුවක් නැගිනවා ඇති ඇයි මේ මෘදුකාංග දෙක
ArcMap සහ ArcGIS Pro. මේ මෘදුකාංග දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක එක හේතුවක් තමයි ArcMap එක කියන මෘදුකාංගය නිර්මාණය කරේ වසර ගණනාවකට කලින්. ඒ අවධියේ පැවති තාක්ෂණික ක්‍රමවේද අනුව ඒක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අනතුරුව එහි සංස්කරණ නැත්නම් versions ගණනාවක් ඉදිරිපත් වෙනවා. ArcGIS Pro මෘදුකාංගය හඳුන්වා දෙන්නේ විශේෂයෙන් වෙබ් එන්වයරන්මන්ට් එකේ සිදුවෙච්ච වෙනස්කම් සහ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඔය ගොඩක් දේවල් වල සිදුවෙච්ච නවීකරණයත් එක්ක නව මෘදුකාංගයක අවශ්‍යතාවයක් තිබුණා. විශේෂයෙන් වෙබ් එකකින් ලබා ගන්න සිතියම් ලබා ගන්නකොට ඒවැය තියෙන performance වැඩි කරගනිද්දී සහ ගොඩක් අපේ පරිගණකවල ධාරිතාවය වැඩි වෙද්දී ඒ හැකියාවන් වැඩිපුර පාවිච්චි කරන්න තමයි මේ Pro කියන මෘදුකාංගය හඳුන්වා දීලා තියෙන්නේ. මම මේ පිළිබඳව ඉදිරියේදී තව පැහැදිලි කිරීමක් කරන්න. හොඳයි. මේ Pro මෘදුකාංගය ගත්තොත් එහි 64 bit multi-threaded application එකක් කියලා අපි කියන්නේ. ඒකට හේතුව ArcMap එක කියන්නේ 32 bit application එකක්. 64 bit multi-threaded කියන්නේ අපේ processors වල තියෙන බලය වැඩිපුර භාවිතා කරන්න පුළුවන් හැකියාව Pro කියන software එකට තියෙනවා. ඒ වගේම තමයි මේ user interface එක. අපි දන්නවා අපේ GIS මෘදුකාංග වලට තියෙන ආවේනික user interface එකක් තියෙනවා. එක පස්සකින් layers තියෙනවා, තවත් පැත්තකින් තියෙනවා ඒකේ තියෙන විවිධ tool bars ඒ වගේ වැඩ කටයුතු කරන දේවල්. මේ architecture එක නැත්නම් මේ interface එක තවදුරටත් simplify කරන්නේ. නැත්නම් ඒක සරල කිරීමක් Pro එක හරහා සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙබ් එකකින් data ගන්න. නැත්නම් අපි කියනවා web portals. web portals වර්ග කිහිපයක් දෙකක් තියෙනවා. එකක් ArcGIS online කියලා S3 ආයතනයේ තියෙන web portal එක. ඒකෙදි data එතන තියෙන data මේකට ගන්න සහ ඒකට data publish කරන්න Pro එක භාවිතා කරනවා. ඒ වගේම 2D 3D කියන වර්ග දෙකේම GIS output අපිට එකවර පෙන්වන්න. يعني එකම ඉන්ටර්ෆේස් එකක් තුල මේ දෙකම හසුරවන්න Pro එක හරහා හැකියාව තියෙනවා. නමුත් කලින් ArcMap එක භාවිතා කරන අවදීදී අපි ArcMap එක සහ ArcScene නැත්නම් ArcMap, ArcScene, ArcGlobe කියන මෘදුකාංග තුනක් භාවිතා කරා 2D වැඩ කරන ArcMap එකත් ArcGlobe සහ ArcScene කියන කොටස 3D වැඩ කරන්නත් අපි භාවිතා කරා. නමුත් Pro එකේදී මේ තුනම එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා වෙන වෙනම views විදිහට වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි මේකේ අලුත් හඳුන්වා දීම් තියෙනවා. සමහර හඳුන්වා දීම් ඇත්තටම අපි අතීතයේදී භාවිතා කරපු දේවල්. එකක් තමයි multiple maps and map layouts කියන කොටස. අතන මේ හැකියාව තිබුණා 3.3 කියන version 3 versions වල view වල 3 versions වල මේ හැකියාව තිබුණා map ගණනාවක් සහ layout ගණනාවක්. නමුත් ArcGIS වලට එනකොට එක map එකක් layout එකක් තියාගන්න විදිහට තමයි නිර්මාණය වුණේ. නමුත් වෙනත් ක්‍රමවේද තියෙනවා map series හදද්දී maps ගණනාවක් තියාගන්න. නමුත් සාමාන්‍යයෙන් භාවිතා කරේ එක map එකක් එක layout එකක් විදිහට. නමුත් Pro එකේදී layouts ගණනාවක් ඔබට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ A4 සිතියමක් print කරන වෙන්න පුළුවන්. A3 වෙන්න පුළුවන්. ඔබ සිතියම් කීපයක් ආයතන කීපයකට වෙන්න පුළුවන්. layouts ගණනාවක් එකම සිතියමක් එකම data ටිකක් භාවිතා කරලා නිර්මාණය කරන අවස්ථාවකදී Pro එකේ ඒකට පහසුකම් සලසලා තිනවා. layouts ගණනාවක් අපිට Pro එකේ project එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම මේ search කරන දේවල්, query කරන දේවල් අපි ගොඩක් වෙලාවට SQL command එකක් විදිහට තමයි අපි ඒක ලියන්නේ. ArcMap එකේදී අපි භාවිතා කරන්නේ මේ විදිහට තමයි. මේ command එක වෙනුවට command එකක් තියෙනවා. නමුත් ඊට වැඩි simplify කරලා නැත්නම් අපි කියන සරල කරලා මේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ප්‍රධාන වෙනස්කම් කීපයක් එක්ක අපිට මේ Pro එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම කලින් පැහැදිලි කරපු වැදගත්ම කාරණේ ඇප්ලිකේෂන් කීපයක එකතුවක්. ඒ කියන්නේ ඇප්ලිකේෂන් කීපයක් එකට සම්බන්ධ කිරීමක්. විශේෂයෙන් ArcMap එක සහ ArcCatalog එක මේ දෙක ඇත්තටම එකට සම්බන්ධ කරේ
ArcGIS වල 10 version එකේදී මේ දෙක එකට සම්බන්ධ කරා. ARC catalog එක සහ map එක වෙන වෙනම applications දෙකක්. නමුත් එකක් තුල එකක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ARC map එක තුලම catalog එක පාවිච්චි කරන්න 10 version එකේ ඉඳලා ආරම්භ වුණා. මේකෙදී ඊටත් එහාට ගිහිල්ලා ARC globe සහ ARC scene කියන කොටසු ArcGIS Pro ඇතුළේදීම භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් නාගරික සංවර්ධනය වගේ විශේෂිත ශේෂ්ත්‍ර වලට භාවිතා කරන city engine නැත්නම් 3D city models හදන මෘදුකාංග තියෙනවා. ඒ වගේ මෘදුකාංග වල තියෙන විවිධ හැකියාවන් සියලුම හැකියාවන් නෙවෙයි සමහර විවිධ 3D models සම්බන්ධයෙන් තියෙන හැකියාවන් Pro එකට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් CAD software වගේ තියෙන Revit වගේ software වල තියෙන 3D advanced 3D models ArcGIS Pro එක හරහා visualize කරන්න පුළුවන් සහ ඒවා එක වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේක තුලට ඉන්ලත් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ තියෙන මෘදුකාංගයේ තියෙන මුහුණුවර ඉන්ටර්ෆේස් එකේ දර්ශනයක් තමයි ඔබ දකින්නේ. මේකේදී ඔබට පේනවා ඇති රිබන් විදිහට තමයි ඉන්ටර්ෆේස් එක නැත්නම් උඩ කොටස ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේකේ views දෙකක් ඔබට බලා ගන්න පුළුවන්. අපි මේවට කියනවා views කියලා. එකක් 2D view එක. මේ 2D view එක active වෙලා තියෙනවා කියලා කියන්නේ මේ නිල් පාටින් ඒ view එක highlight වෙලා තියෙන එක. ඔබට පේන්නේ නැති view එකත් එක්කම ඒකේ තියෙන data ටික අපිට මෙතන බලා ගන්න පුළුවන්. හරියටම table of content කියන කොටස. ඒ වගේම 3D view එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි 3D view එකක් ඒකට නිර්මාණය කරන්න ඕන. මම මේ පිළිබඳ මෘදුකාංගයත් එක්කම මදින් පැහැදිලි කරලා දෙන්න. හොඳයි. අපි ඊළඟට කතා කරමු මේ මෘදුකාංගයේ ආශ්‍රිතව තියෙන විවිධ හැකියාවන් පිළිබඳව. ඊට ප්‍රථමයෙන් ඔබට ගැටලු මොනවා හරි තියෙනවා නම් මම විනාඩි කිහිපයක් දෙන්න කැමතියි. ඒ පිළිබඳව අපිට යොමු කරන්න. අපි ඉදිරියට යමු. මේකේ තියෙන ribbons නැත්නම් මේ මෘදුකාංග ඉන්ටර්ෆේස් එකේ ඔබ දකින්න ඇති ribbon එකක්. ඒ කියන්නේ ribbon එකක් ඔබට Word Excel මෘදුකාංග හසුරුවන නිසා ඔබ පැහැදිලිවම දන්නා මේ ribbon එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ribbon වල විශේෂත්වය තමයි contextual ribbons. contextual ribbon තමයි contextual ribbons කියන එකේ අදහස තමයි ඔබට මේ සමහර data අණුව නැත්නම් අපි උදාහරණයක් විදිහට අපි හිතමු අපි vector layer එකක් point file එකක් add කරනවා Pro එකට. එතකොට මේ vector data එක අණුව මේ ribbons වල තියෙන කොටස් වෙනස් වෙනවා. නැත්නම් අපි satellite image එකක් add කරනවා නම් raster data එකක් ඒකේ ස්වභාවය අනුව මේ ribbons වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒවා යම් කිසි ඩයිනමික් රිබන්ස් ඒ කියන්නේ ස්ථාවරවම පවතින්නේ ඒ data අනුව ඒවැ වෙනස්කම් වෙනවා. ඒක එක්තරා විශේෂ දෙයක්. ඒ වගේම අනිත් කාරණේ තමයි මේක තියෙන table of content කියන කොටස. දැන් අපි ARC map එක භාවිතා කරද්දී මේ content කියන කොටස අපි කියනවා table of content කියලා. මේකෙදි පාවිච්චි කරන content pane එක කියලා. content pane එක කියලා. මේ කොටසදී මේක තවදුරටත් නැත්නම් අපි කියනවා වෙනස් නොවන එකක් නෙමෙයි. කියන්නේ වෙනස් වීමට ලක් කරන ගතික ස්වරූපයක් දක්වන dynamic table of content. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි
2D view එකක් ක්ලික් කරොත් මේක 2D view එකට අනුව වෙනස් වෙනවා. 3D view එකක් ක්ලික් කරොත් ඒ අනුව වෙනස් වෙනවා. map layout එකක් ක්ලික් කරොත් layout එකේ තියෙන items scale bar එක, north arrow එක, නැත්නම් ඒකේ තියෙන data frame එක ඒ සියල්ලම මේකේ display වෙනවා order එකක් විදියට. එතකොට මේක මේ තියෙන සම්බන්ධතාවයේ තේරුම් ගත්තම මේ මෘදුකාංගය භාවිතා කිරීමේ පහසුවක් ඇති වෙනවා. විශේෂයෙන් මේ content එක වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න පුළුවන්. ඊළඟට වැදගත් කාරණේ තමයි මේක project base. මොකද මේ project base කියලා අපි හඳුනා ගන්න. ArcGIS Pro එකේ project එකක් විදිහට අපිට වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. project එකක් කියලා කියන්නේ අපි සරලව ගත්තොත් යම් කිසි විදිහක folder එකක්. මේ folder එක තුල දැන් අපි ArcMap එකේ project එකක් කියන්නේ map document එකක් save කරා. Pro එකේදී project එකක් කියලා කියන්නේ අපි folder එකක්. මේ folder එක තුල තියෙන්න පුළුවන් ගොඩක් වර්ණ. එකක් තමයි map තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් වෙන්න පුළුවන් ගණනාවක් වෙන්න පුළුවන්. සිතියම් ගණනාවක් එකට තියාගන්න පුළුවන්. හරියට අපි data frame ගණනාවක් ArcMap එකේ තියාගන්නවා වගේ. ඒ වගේම තියෙනවා layouts ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම project document එකක් තියෙනවා. ඒකට විශේෂ extension එකක් තියෙනවා. APRX කියලා. එතකොට ඒ extension එක භාවිතා වෙනවා. ඊට අමතරව තියෙනවා geo database එකක්. project එකක් හදද්දී මේ geo database එකක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ project එකෙන් project එකට අපිට වෙන වෙනම දත්ත කළමනාකරණය කරගන්න පුළුවන්. ඒකේ අදහස තමයි අපි පිළිවෙලට වැඩ කරනවා කියන සංකල්පය. මොකද GIS වලදී අපි දකිනවා ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි data අපි හැම තැනින්ම ගන්නවා. අරගෙන වැඩ කටයුතු කරනවා. නමුත් ටික කාලයක් යනකොට අපිට හොයාගන්න බෑ අපි කොහෙන්ද data ගත්තේ කියලා. data වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා එකම project එකක් තුළ data manage කරගන්න පුළුවන් ආකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම tool box එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ අලුතින් tool එකක් හදනවා වෙන්න පුළුවන්. model builder හරි Python script එකකින් හරි ඔබ අලුතින් tools හදනවා වෙන්න පුළුවන්. ඒ tool box එක තුළ ඒවා store කරගන්න පුළුවන්. ඒ වගේ project base තමයි මේකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මම මෘදුකාංගයේ demonstration එක කරද්දී ඒ පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න. හොඳයි. ඔබට තියෙන ගැටලුවක් තමයි දැන් මේ Pro කියලා අලුතෙන් මෘදුකාංගයක් ගැන අපි කතා කරනවා. ඒතර මේ මෘදුකාංගයේ කොහොමද මේ analysis කියන දේ තියෙනවද? ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ ගැන ඔබට ගැටලුවක් ඇති. හොඳයි. මම මේ පිළිබඳව කතා කරන්න කලින් මෘදුකාංගය පිළිබඳව කෙටි හැඳින්වීමක් මෘදුකාංගය තුලින්ම සිදු කරන්න. ඒතර ඔබට මා හිතන්නේ ගොඩක් මේක පැහැදිලි වෙයි. මුලින්ම ඔබට මා පෙන්වන්න කැමති මේ මෘදුකාංගය අපිට පුළුවන් අපේ පරිගණකවල ස්ථාපනය කරගන්න, ඉන්ස්ටෝල් කරගන්න එක setup file එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය මෘදුකාංගය අපි ඔබ ArcGIS පාවිච්චි කරන user කෙනෙක් නම් ඔබ දන්නවා ArcGIS කියන folder එක ඇතුලේ තමයි මෘදුකාංග එක අපිට එන්නනේ. දැන් මේ ArcGIS folder එකේ තුලම ArcMap එක ArcCatalog එක මේ සියල්ලම තියෙනවා. ඒතර මේ සියල්ලම කොටසක් විදිහට ArcGIS Pro කියන කොටස ඔබට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඔබට පේන ඇති පහළ ArcMap එක තියෙනවා ArcScene ArcGlobe මේ සියල්ලම ඔබට දැක ගන්න පුළුවන්. ඒතර මේකේ කොටසක් විදිහට තමයි ArcGIS Pro කියන මෘදුකාංගය අපිට හඳුනා ගන්න පුළුවන්. මම මේ අවස්ථාවේ shortcut එකක් තියෙනවා මම ඒක open කරන්නම් මෘදුකාංගෙතනින්. නැත්නම් ඔබට පුළුවන් start menu එකකදී මේ මෘදුකාංගය ස්ථාපනය කරාට පස්සේ ඒක විවෘත කරගන්න හැකියාවක් තියෙනවා. හොඳයි. ඒතර ඔබට මුලින්ම ලැබෙන ඉන්ටර්ෆේස් එක සාමාන්‍යයෙන් වෙනස්. Pro එකේ ඉන්ටර්ෆේස් එකේ වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ArcMap එක ඔබට දැర్శණය වෙන ආකාරය නෙමෙයි Pro එකේ විශේෂ වෙනස්කමක් තියෙනවා. ඔබ කලින් වැඩ කරපු projects තියෙනවා නම් මේ විදිහට Pro එකේදී ඒ projects ඔබට පෙන්වනවා.
ඒ වගේම ඔබට blank projects හදන්න පුළුවන්. අලුතෙන් projects නිර්මාණය කරන්න පුළුවන්. ඒක 2D map එකක් වෙන්න පුළුවන්. නැත්නම් 3D project එකක් වෙන්න පුළුවන්. නැත්නම් project එකක් නොමැතිව නැත්නම් map එකක් නොමැතිව catalog window එක විතරක් අපිට හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව template එකක් නැතුවත් අපිට pro එක arc map එක වගේම start කරන්න පුළුවන්. මේ වගේ ක්‍රම කීපයක් තියෙනවා. දැන් මම මුලින්ම map එකක් විදිහට මේක ආරම්භ කරන්න කැමතියි. එතකොට මේකෙදී ඔබට තේරෙනවා ඇති මෙතන නමක් වෙනවා my project කියලා. අපිට ඕන නම් මේක වෙනස් කරන්න පුළුවන්. 01 කියලා මන් දාන්න. මේ වගේ අපිට නමක් දෙන්න පුළුවන් අපි හදන project එක. එතකොට මේ ආරම්භයේදීම project එකක් හදන අදහස තමයි අපි ඒක තුල data ටික විධිමත්ව කළමනාකරණය කර ගැනීම. දැන් මේ මෘදුකාංග වලින් ඇයි මේ විදිහට හදන්නේ කියන එක ගැන අපි අවබෝධයක් තියෙන්න ඕන මෘදුකාංග භාවිතා කරන්න කලින්. මේක අරමුණ තමයි data ටික ඔබ පිළිවෙලකට කළමනාකරණය කරගන්න. ඔබට පුළුවන් මේ project එක save වෙන තැනක් ලබා දෙන්න. දැන් සාමාන්‍යයෙන් default location එකක් තියෙනවා. ඔබේ C drive එක හෝ D drive එකේ default location එකක් තියෙන්න පුළුවන්. අපි ඒ location එක පාවිච්චි කරනවා නම් හොඳට මතක තියාගන්න ඕන කරුණක් තමයි අපි MPC හේතුවක් නිසා C drive එක නම් C drive එක format කරනවා නම් අපි මේකේ projects හදුවොත් මොකද වෙන්නේ? අපේ data නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි අපිට අපේ ව්‍යාපෘති නැත්නම් අපේ වැඩ කටයුතු වලට අදාළව අපි project එක හදා ගන්න ඕන අපිට අවශ්‍ය තැනක. ඒ සඳහා browse button එකක් තියෙනවා. ඒ විදිහට අපිට project එකක් හදන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ default location එකම භාවිතා කරලා project එකක් නිර්මාණය කරනවා. දැන් ඔබට පේනවා ඇති මේ විවෘත වෙන මෘදුකාංගය කලින් අපි භාවිතා කරපු මෘදුකාංග වගේ නෙමෙයි වෙනස්කම් රාශියක් තියෙනවා. මේකේ කොටස් කීපයක් අපි අඳුනගමු. එතකොට ඔබට පැහැදිලි වෙයි. ප්‍රධාන කොටසක් තියෙනවා content කියන. මේක ඇත්තටම අපි දාන layers. අපි දාන layers මේක තුල ඔබට විධිමත්ව බලා ගන්න පුළුවන්. මේක කලින් වගේම arc map එකේ වගේම විවිධ icons තියෙනවා buttons විදිහට. මේවා භාවිතා කරලා අපිට පුළුවන් විවිධ ලේබල් කරන්න. layer order එක බලන්න පුළුවන්. ඒ වගේම කොහෙන්ද මේ data එන්නේ මේ වගේ තොරතුරු බලන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ribbons. මේ ribbons වලින් තමයි අපි විවිධ වැඩ කටයුතු කරගෙන යන්නේ. map කියලා ribbon එකක් තියෙනවා. මේ ribbon එකට ගියාම ඔබට පේනවා ඇති අපි භාවිතා කරන zooming tools පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි යම් කිසි විදියක software එක භාවිතා කරනකොට මේ ribbon එකක් කියලා කොටසක් තියෙනවා. ribbon එක යටතේ ඊළඟට තියෙනවා අපිට tool group එකක්. මේ සියලුම tools zooming වලට අදාළ tools. ඒ වගේම අපිට තියෙනවා data adding සම්බන්ධයෙන් layers කියලා මෙතන layer කියලා group එකක්. ඒ group එකේ වෙන වෙනම තවදුරටත් tools හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේ base map කියන කොටස පාවිච්චි කරලා එක base map එකක් මගේ සිතියම මතට ලබා ගන්නවා. base map එකක් කියන්නේ ඇත්තටම පසුබිම් සිතියම. ඔබට පේන ඇති base map එකක් කියන්නේ යම් කිසි විදිහක web එකකින් ලැබෙන layer එකක්. web එක හරහා ලැබෙන layer එකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය මෘදුකාංගයකට මේක දාගත්තම මෘදුකාංගයේ තරමක් ස්ලෝ වෙනවා. විශේෂයෙන් arc map එකේ ඒ වගේ base map එකක් වැඩ කරද්දී ස්ලෝ වීමක් තියෙනවා. නමුත් pro එක නිර්මාණය කරලා තියෙනවා මේ base map වගේ දේවල්. නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා එන data ඉක්මනට ඩිස්ප්ලේ කරගන්න. ඉක්මනට ඒවා draw වෙනවා කියලා අපි කියන්නේ. මේ දේවල් වේගවත් බලා ගන්න පුළුවන් වෙන pro එකේ හැකියාවන් දියුණු කරලා තියෙනවා. මේ විදිහට අපිට base map එකක් ඉක්මනට draw වෙන විදිහට pro මෘදුකාංගේ භාවිතා කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට පේනවා ඇති ribbons, map ribbon, insert, ඒ වගේම analysis කියලා ribbon එකක් තියෙනවා. මේ ribbon එක භාවිතා කරලා තමයි අපි tools නැත්නම් අපි කලින් භාවිතා කරපු tool box වගේ දේවල්
පාවිච්චි කරන්නේ ArcGIS Pro හරහා. මේ තියෙන ඔබ ArcMap එකේදී පුරුදු tool boxes. මේ දේවල් Pro එකේදී භාවිතා කරන්න පුළුවන්. හැබැයි ribbon එකක් හරහා තමයි මේ දේවල් භාවිතා වෙන්නේ. හොඳයි. ඒ කෙටි හැඳින්වීමත් එක්ක මම නැවතත් මේ presentation එකට එනවා. හොඳයි. මේ analysis කියන කොටස අපිට විශේෂයෙන් වැදගත් විශේෂයෙන් අද වැඩසටහනට ගොඩක් සහභාගී වෙලා ඉන්න පිරිස විශේෂයෙන්ම ඇනලිසිස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසක් විශේෂයෙන් මේ සඳහා ජියෝ ප්‍රොසෙසින් පේන් කියන කොටස පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ටූල් එක රන් වෙන්නේ යම්කිසි වින්ඩෝ එකක්. ඒකට කියනවා පේන් එකක් කියලා. මේකේ විශේෂත්වය තමයි අපේ ස්ක්‍රීන් එක කවර් වෙලා නෙමෙයි වින්ඩෝ එක තියෙන්නේ. අපිට ඒක සයිඩ් බයි සයිඩ් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ මොඩල් බිල්ඩර් වගේ ටූල්ස් නැත්නම් ටූල්ස් ගණනාවක් එකතු කරලා හදන වර්ක් ෆ්ලෝ එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දේවල් ArcMap එක සතුව තිබුණා. ඒ වගේම Pro එක සතුවත් ඒ ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වගේම Python window එකක්. Python වලින් ස්ක්‍රිප්ටිං කරන අයට ඒ වගේ window එකක් වෙනම තියෙනවා. ඊට අමතරව network analysis, image processing වගේ දේවල් වලට වෙනම tools සහ functions විදිහට මේකේ අලුතෙන් කොටස් එකතු වෙලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් editing. අපි දන්නවා අපි data edit කරන්න විශේෂයෙන් අපි data edit කිරීම සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන නිසා අපිට මේ data edit කිරීම කියන එක ගොඩක් වැදගත් වෙන දෙයක්. මේ මෘදුකාංගයේදී 2D සහ 3D කියන editing වර්ග දෙකම භාවිතා කරන්න පුළුවන්. 3D ස්පේස් එකේදී data edit කරන්න සහ 2D ස්පේස් එකේදී data edit කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි data edit කරනවා නැත්නම් data අලුතෙන් හදනවා. මේ දේවල් කරලා අපිට පුළුවන් මේ දේවල් share කරන්න. අපිට නැත්නම් අපිට අවශ්‍ය නම් project එක share කරන්න පුළුවන්. හිතන්න අපේ ආයතනයේ දෙදෙනෙක් මේ project එකේ වැඩ කරනවා. දැන් මේ කාලයක් වань ඔබ දන්නවා ඔබ ආයතනය තුල වැඩ කරනවා, ගෙදරදී වැඩ කරනවා. මේ වගේ අවස්ථාවල් වෙන්න පුළුවන්. ඔබ ආයතනයේදී හදන ප්‍රොජෙක්ට් එකක් අපිට පුළුවන් ඕනනම් ප්‍රොජෙක්ට් එක වෙබ් පෝර්ටල් එකක සේව් කරන්න. ඒකට අපිට ප්‍රොජෙක්ට් එක විදිහටම සේව් කරන්න පුළුවන්. සේව් කරලා ඔබ නිවසට ගිහිල්ලා ඔබට ඕන නැවත ඒ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගෙන වැඩ කරලා ඒක නැවත වෙබ් පෝර්ටල් එකට දාන්න පුළුවන්. ඒ වගේ හැකියාවන් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම කොපි එකක් විදිහට දාන එක. නැත්නම් අපිට පුළුවන් අපි හදන මැප් එකක් වෙබ් සිතියමක් බවට පරිවර්තනය කරන්න. Pro එකට හැකියාව තියෙනවා ඩෙස්ක්ටොප් මෘදුකාංගයක් වශයෙන් පවතින ගමන් වෙබ් එකේ වෙබ් සිතියමක් මිනිත්තු කිහිපයක් ඇතුළත නිර්මාණය කරන්න. ඊට පස්සේ මේ සිතියම භාවිතා කරන්න පුළුවන් මොබයිල් එකකින් හෝ වෙනත් උපකරණයක. මේ වගේ හැකියාවන් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම විෂුවලයිසේෂන් පැත්ත නැත්නම් අපි කියනවා මේකේ තියෙන කාටෝග්‍රැෆික් පැත්ත. මේකේ වැඩි දියුණු කිරීම ගණනාවක් තියෙනවා විශේෂයෙන් map layouts වල. ඒ වගේම විවිධ වර්ගයේ animations භාවිතා කිරීම මේ වගේ කටයුතු ගණනාවක් තියෙනවා. ඒ වගේම මේක layout එකක් export කරන්න පුළුවන් හැකියාව නැත්නම් අපිට map series එකක්. හිතන්න ඔබ භූමි පරිභෝග සිතියම් නැත්නම් අපි කියන land use mapping වෙන්න පුළුවන්. මේ වගේ වැඩ කටයුතු කරන අවස්ථාවල සමහරවිට එක map එකක් නෙමෙයි maps සමහරවිට 50ක් 60ක් එකට නිර්මාණය කරන්න වෙනවා. එකම ආකෘතියකට. දැන් ඔබ atlas එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී map series කියන කොටසෙදී එකවර map 100ක් වුණත් අපිට export කරන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ අපි එකම layout එකක dynamically වෙනස් වෙන text. උදාහරණයක් විදිහට map එකක නම map එකින් එකට නම වෙනස් වෙන්න ඕන නම් ඒකේ page number එක වෙනස් වෙන්න ඕන, index එක වෙනස් වෙන්න ඕන. dynamically නැත්නම් අපි හදන දිනේ වෙනස් වෙන්න ඕන. ඒ වගේ dynamically වෙනස් වෙන දේවල් එකතු කරලා map series එකක් හදන්න පුළුවන්. ඒ වගේ හැකියාවන් තියෙනවා. ඒ වගේ දේවල් අපි කතා කරමු තවදුරටත්. හොඳයි. ඉතින් මේ සම්බන්ධව තියෙන පොදුවේ භාවිතා කරන පොදුවේ අහන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව මම කතා කරන්න කැමතියි. ඊට කලින් මම නැවතත් මෘදුකාංගයට පිවිසෙන්නම්. මෘදුකාංගයට පිවිසලා ඔබට වැඩිදුර ඒ පිළිබඳ හඳුන්වා දීමක් කරන්න.
හොඳයි. දැන් ඔබට පේන ඇති මම එක බේස් මැප් එකක් දාලා තියෙනවා. ඒතර මේ බේස් මැප් එක පසුබිමේ තියෙනකොට අපිට පුළුවන් අවශ්‍ය නම් අපිට මේ add data කියන බටන් එක හරිනම් අපේ ආක් මැප් එකේ තියෙන add data බටන් එකට සමානව තියෙන add data බටන් එකෙන් අපිට අලුතෙන් data add කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය ක්‍රමවේදයක්. add data බටන් එක පාවිච්චි කරලා අපිට අපේ පරිගණකය වෙන්න පුළුවන්. නැත්නම් අපිට තියෙන අපේ folders වලින් වෙන්න පුළුවන්. අපිට data add කරගන්න පුළුවන්. දැන් මම මේ අවස්ථාවේදී අපේ තියෙන folder එකකින් data කීපයක් add කරගන්න. උදාහරණයකට අපිට shape file එකක් add කරගන්න පුළුවන්. shp කියන shape file එකක් add කරගන්න පුළුවන්. මේ වගේ. මම තවත් ෆයිල් එකක් මේ විදිහට ඇඩ් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපිට layer එකකට අදාළව layer properties ගණනාවක් ඔබට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අපිට විශාල properties ප්‍රමාණයක් layer එකකට අදාළව හඳුනා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ මම එක layer එකක් තියාගන්න මේ විදිහට. දැනට base map එක off කරන්න පුළුවන්. මේ විදිහට අපිට contents pane එකට දේවල් එකතු වෙනවා. district සිතියමක් තියෙනවා, shape file එකක්. ඊට යටින් base map එකක් තියෙනවා. දැන් ඔබට අවශ්‍ය නම් මේ තිබෙන data මේවා ඉතාමත් ඉක්මනින් symbolize කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ආක් මැප් එකේදී පියවර කීපයකින් කරන සිම්බොලොජි අවස්ථාව අපිට මේකේදී අපිට ඉක්මනට කරගන්න පුළුවන්. මේ වගේ. එතකොට ඔබට ලැබෙන වෙනම පේන් එකක් සිම්බල්ස් හදන්න. මෙන්න මේ වගේ වෙනම පේන් එකක් ලැබෙනවා. මේ පේන් එකේදී ඔබට පුළුවන් අවශ්‍ය attribute table එකේ field එක දෙන්න. ඒ වගේම color ramp එකක් ලබා දෙන්න. මේ විදිහට අපිට අවශ්‍ය විදිහට සිම්බොලොජි වෙනස් කරගන්න පුළුවන්. ඒකට ඒක රිබන් එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. ඔබට පේනවා ඇති මේ appearance කියන රිබන් එක හරහා. මේ රිබන් එක කලින් තිබුණේ නැහැ. මේ රිබන් එක ඔබ පැහැදිලිව දැක ගන්න පුළුවන්. imagery කියන base map එක මත ක්ලික් කරාම ඔබට මේ appearance රිබන් එක වෙනස් වෙලා දකින්න. ඒකෙත් පුළුවන් අපිට යම් දේවල් වෙනස් කරන්න, transparency වගේ දේවල්. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. shape file එකෙන් ආපු vector data මත ක්ලික් කරාම ඔබට පේනවා appearance කියන රිබන් එකට අමතරව තවත් දේවල්. labeling data වගේ තවත් ribbons එකතු වෙනවා. මේකට තමයි අපි කියන්නේ contextual ribbons කියලා. ribbons අලුතෙන් එකතු වෙනවා. ඒක අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී උත්සාහ කරන්නම් labeling කියන ribbon එකට යන්න. එතකොට ඔබ සාමාන්‍යයෙන් ආක් මැප් එකේදී භාවිතා කරපු label ක්‍රමවේදයේම සමානම ribbon එකකින් කටයුතු කරගෙන යනවා. ribbon එකක් මේ විදිහට අපිට open කරලා ඒකෙදී අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට අපිට ලබා දෙන්න පුළුවන් අපිට අවශ්‍ය attribute table එකේ මේ වගේ අපිට ඕන කරන table එකේ තියෙන field එක column එක අපිට ribbon මේ තියෙන සිතියම label වෙන්න ඕන field එක. ඊට පස්සේ ඔබට පුළුවන් ඊටාම පහසුවෙන් අපි Word වල Excel වල කරනවා වගේ අපිට පුළුවන් font එක select. ඊට අවශ්‍ය විදිහට fonts වර්ග වෙනස් කරන්න පුළුවන්. font එකේ color එක අපිට මෙතනින්ම වෙනස් කරගන්න පුළුවන්. ඒවා අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ ඉක්මනට දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම විවිධ placement properties. කොහොමද මේවා display වෙන්න ඕන? polygon එක තුලද, polygon එකෙන් බාහිරවද? ඒ වගේ විවිධ දේවල් අපිට එකතු කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ඉක්මනින් දේවල් කරගන්න කාලය ඉතුරු කරගන්න තමයි මේ දේවල් හඳුන්වා දීලා තියෙන්නේ. ඒකට appearance, labeling ඒ වගේම data කියන ribbon එක තාම ඔබට අලුතෙන් charts නිර්මාණය කරන්න ඒ වගේ attribute table එක සම්බන්ධයෙන් තියෙන දේවල්
නිර්මාණය කරගන්න දේවල් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ හැකියාවන් ගොනු කරලා තමයි මේ මෘදුකාංගයේ රිබන්ස් හැදිලා තියෙන්නේ. මා හිතනවා ඔබට රිබන්ස් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒක මම පැහැදිලි කරන්න කැමතියි. මම ඔබට කිව්වා මේ views කියන කොටස. කියන්නේ මේ තියෙන්නේ එක view එකක්. ආක් මැප් එකේදී නම් අපි කියනවා data view. මෙතනදී අපි කියනවා 2D view එක. මේ view එකට අදාළ data තමයි මෙතන පෙන්눔 කරන්නේ. දැන් මම උත්සාහ කරනවා වෙනත් තව එකක් ඔබට පෙන්වන්න. වෙනත් Pro එකේ හදපු තව project එකක් ඔබට මම පෙන්වන්නම්. දැන් මෙතනදී ඔබට පේනවාද views කීපයක්. උදාහරණයක් විදිහට මෙතන එක view එකක් map කියලා තියෙනවා. තව view එකක් තියෙනවා layout. තවත් view එකක් තියෙනවා scene layers කියලා නැත්නම් 3D view එකක්. අපිට මේ දේවල් arc map එකේ හදලා save කරපු documents MXD සහ SXD කියන වර්ගයේ documents දෙකක් තමයි මේ import කරලා තියෙන්නේ. කියන්නේ Pro එකට හැකියාව තියෙනවා arc map එකේ තියෙන documents Pro එක තුලට ගන්න. එතකොට මේ map එක click කරාම ඔබට පේනවා ඇති map එකට අදාළ layers ටික තියෙනවා. අපිට ඒවා on off කරන්න පුළුවන්. මේ විදිහට අපිට ඒවා වෙනස් කරන්න පුළුවන්. නමුත් අපි 3D එක click කරොත් 3D data එක click කරොත් ඒකේ තියෙන ටික මෙතන display වෙනවා දැන්. content කියන කොටස. දැන් ඔබ display එකේ තියෙන යමක් turn off කරොත් 3D එකට තමයි ඒවා වෙනස් වෙන්නේ. මෙහිදී මෙන්න මේ සම්බන්ධතාවයේ තේරුම් ගත්තම මේ මෘදුකාංගේ භාවිතා කිරීම පහසුයි. 2D map එකේදී 2D layers ඒ වගේම 3D ඒවා. ඒ වගේම තමයි මේකේ layout එකක් තියෙනවා පේනවා ඇති. layout එකට ගියාම layout එකේ තියෙන කොටස් legend එක, scale bar එක, ඒ වගේම charts මේ සියලු දේවල් අපිට වෙන වෙනම turn off කරන්න පුළුවන්, turn on කරන්න පුළුවන්. ඒ දේවල් හරියටම ක්‍රියාත්මක වෙන්නේ layers විදියට. මේ එක් දේවල් වල properties වෙන වෙනම අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ frame එකට කැමති නැත්තම් අපිට පේන ඇති මෙතන data frame දෙකක්. චතුරස්‍රාකාර frame එකක් සහ වෘත්තාකාර data frame එකක්. වෘත්තාකාර data frame එකේ මේ 3D එක තමයි පෙන්වන්නේ. ඒ වගේ දේවල් එකතු වෙලා තියෙනවා. එතකොට ඔබ views කියන එකෙන් අදහස් කරන්නේ අපි හැමතිස්සෙම 2D view වෙන්න පුළුවන් 3D view වෙන්න පුළුවන්. ඒවා මේ වගේ 3D views ගත්තම මේ වගේ local area එකක වෙන්න පුළුවන්. දැන් මෙතන නම් තියෙන animated symbol එකක් සහිතව දාලා තියෙන city model එක example එකක්. මේ symbol සමහර ඒවා city engine කියන software එකෙන් තමයි import කරලා තියෙන්නේ. එතකොට මේ flood layer එක animate වෙන විදිහට animated symbol එකක් තමයි දාලා තියෙන්නේ. ඒ වගේ visualization පැත්තෙන් 3D වල අලුත් දේවල් ගණනාවක් එකතු කරලා තියෙනවා. ඒ වගේම 3D එකක් තව මම ඔබට පෙන්නන්නම්. මෙතන ඔබට පේනවා ඇති වම් පැත්තෙන් සමෝච්ච රේඛා සහිත 2D සිතියමත් දකුණු පැත්තෙන් 3D මොඩල් එකත් ඒකට අදාළව තියෙනවා. මේ views දෙක දෙපැත්තෙන් තියෙනවා. මේ views දෙක අපිට පුළුවන් link කරලා තියන්න. මේ Pro එකේ තියෙන ribbon එකකින් views කියන ribbon එකෙන් අපිට views link කරලා පෙන්නන්න පුළුවන්. මේ විදිහට link කරපු views දෙකක් තමයි ඔබ දකින්නේ. ඒකේ විශේෂත්වය තමයි එතකොට side by side අපිට views දෙකකින් වැඩ කරන්න පුළුවන්. ඒකට කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේ දේවල් කොහෙද තියෙන්නේ? මේ views විදිහට අපි කතා කරනවා මේවා කොහෙද තියෙන්නේ? ඇත්තටම මේ Pro එකේ භාවිතා වෙන කැටලොග් එක තුල මා කලින් ඔබට සඳහන් කරා අපි ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරා. මේ ප්‍රොජෙක්ට් එක තුල සිතියම් තියෙනවා. tool box තියෙනවා. databases තියෙනවා. ඒ වගේම map layouts තියෙනවා. මේ වගේ ගණනාවක එකතුවක්. ඔබට පේනවා ඇති 2D maps ගණනාවක් තියෙනවා. ඒ වගේම 3D ඒවා ගණනාවක් තියෙනවා.
ඒ විදිහට තමයි මේකේ ගබඩා වෙලා තියෙන්නේ. කියන්නේ අපි මෙතනදී view එකක් close කරත් අපිට නැවත catalog එකට ගිහිල්ලා map එකක් open කරගන්න පුළුවන්. tool boxes තියෙනවා. ඒ වගේම geo databases හැදෙනවා. map layouts අපිට වෙනම save වෙලා තියෙනවා. ඒ කියන්නේ layouts ගණනාවක් එකට තියෙන්න පුළුවන්. මේ විදිහට තමයි data කළමනාකරණය කෙරේ. දැන් ඔබ ඇනලිසිස් පිළිබඳ ගොඩක් උනන්දුවක් දක්වන නිසා මේක ඇත්තටම ඇනලිසිස් පාවිච්චි කරද්දී මේ අපිට ජියෝ ප්‍රොසෙසිං මේ ඇනලිසිස් කියන රිබන් එක භාවිතා කරලා ඒකේ තියෙන ටූල් බොක්සස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ටූල් බොක්සස් වල විශේෂත්වය තමයි අපි කලින් භාවිතා කරා වගේ නෙවෙයි අපිට ඕන ටූල්ස්. අපි නිරන්තරයෙන් පාවිච්චි කරන ටූල්ස් තියෙනවා අපිට ඒවා favorites වලට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. එන අපිට නිතරම අවශ්‍ය වෙන tools අපි නැවත නැවත search කරන්න අවශ්‍ය නැහැ. ඒවා favorites වල තියාගෙන අපිට run කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ tools වල තියෙන quick access panels වලට මේ tools දාගෙන අපිට මනට ඒ tools access කරන්න පුළුවන්. ඒකට අපි නැවත නැවත ඔබ නිතරම buffer tool එක භාවිතා කරන කෙනෙක් නම් ඔබට මේ tool box එකෙන් ඒක search කරන්නත් පුළුවන්. buffer කියන tool එක මේ විදිහට ඒ වගේ මේ tool එක ඔබට analysis gallery එකට add කරන්න පුළුවන්. නැත්නම් දැනට මේක ඇත්තටම favorites වලට දාලා නැති එකක් නම් ඒක favorites වලට දාන්න පුළුවන්. ඒ වගේ පහසුකම් tool එකත් එක්ක සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි බොහෝ දෙනෙක්ට උනන්දුවක් දක්වන ශේෂ්ත්‍රයක් තමයි මේ satellite image භාවිත නැත්නම් image processing කියන කොටස්. image processing වලට මේ වගේ image එකක් ගත්තොත් මේ image processing වලට අදාළව විවිධ tools එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙනමම ribbon එකක්. විශේෂයෙන් imagery කියලා ribbon එකක් එකතු කරලා තියෙනවා. මේ ribbon එකෙන් මොකද්ද වෙන්නේ? මේ ribbon එක සත්ව විවිධ හැකියාවන් තියෙන. උදාහරණයක් විදිහට මේ imagery වල වෙනස්කම් කරන්න. ඒ වගේම classification, image classification කරන්න. ඒ වගේම වෙනත් functions අපි කියන raster functions කියලා image processing වලට අදාළ functions. මෙන්න මේ වගේ දේවල් conversion මෙතන category ගණනාවක් ඔබට පේනවා ඇති. මේ වගේ tools image processing වලට අදාළ වෙන වෙනම NDVI මේ වගේ tools ගණනාවක් functions විදිහට තියෙනවා. ඒ වගේම අපිට function chains හදන්න පුළුවන්. chain එකක් කියන්නේ workflow එකක්. image එකක් enhancement වෙලා ඒකේ සමහර analysis කරලා ඊට පස්සේ ඒක accuracy assessments වගේ දේවල් කරන දක්වා විවිධ කොටස් එකතු කරලා තියෙනවා. ඒතර මේවා විවිධ categories යටතේ ගොනු කරලා තිනවා මේ raster functions hydrology වලට අදාළ වෙන වෙනම functions ඒ විදිහට ඔබට බලා ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම ඇනලිසිස් ගැන අපි තවත් කතා කරපු නිසා ගොඩක් දෙනෙක් මේ මොඩල් බිල්ඩර් එක හා සම්බන්ධ උනන්දුවක් දක්වන අය නිසා මොඩල් බිල්ඩර් එකෙන් හදපු මොඩල්ස් මේ විදිහට ArcMap එකේ වගේම Pro එකේදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන උදාහරණයක් විදිහට මේ ටෙරිටරි ඇනලිසිස් එකක් කරපු එකක් suitability model එකක ආකෘතියක් තමයි ඔබ දකින්නේ. ඒතර මේ මොඩල් බිල්ඩර් හරහා කරලා තියෙන models Pro එකේදීත් ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. මේ models ඊට පස්සේ ඊට වැඩිය enhancements කරන්න පුළුවන්. ඒ වගේම workflow එක save කරලා තියාගන්න පුළුවන්. නැත්නම් තව කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් වෙන task විදිහට ඒවා පියවර වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ හැකියාවන් තියෙනවා. ඉතින් මෙතනදී මා catalog එකත් පෙන්වන්න උත්සාහ කරන්නම් catalog pane එක. මේ tool box එක තුල ඔබට පේනවා ඇති system tool box එක තුලම ඔබට පේනවා ඇති මේ tools මේ models කීපේ. මේ models විදිහට මේවා වෙන වෙනම හසුරවන්න පුළුවන්. මේ model builder කියන එකත් Pro එකේ
අන්තර්ගත වෙන තවත් කරුණු. හොඳයි. ඊළඟට ඔබ ගොඩක් දෙනෙක් භාවිතා කරන දෙයක් ඔබ භාවිතා කරන්න කැමති දෙයක් තමයි මා දන්නවා මැප් ලේඅවුට් එකක් හදාගන්න එක. ඔබට ලේඅවුට් එකක් කියන එක විශේෂයෙන් සිතියමක් නිර්මාණය කරාම වැදගත් වෙන දෙයක්. ඒතර මේ Pro එකට අදාළව අපිට ලේඅවුට්ස් හදාගන්න පුළුවන් වෙනම මෙනු එකක් තියෙනවා ඉන්සර්ට් මෙනු එකකදී අපිට පේජ් එකක් ඇඩ් කරන විදිහට. හරියටම අපි වර්ඩ් වල වර්ඩ් වගේ මෘදුකාංගයක වැඩ කරන විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට ලේඅවුට් එකක් ඉන්සර්ට් කරන්න. හැබැයි මේකේ වෙනස්කම් කීපයක් තියෙනවා. අපි වෙන වෙනම data frames මේකට එකතු කරන්න ඕන. මේ වගේ data frame එකක් අපිට එකතු කරන්න පුළුවන්. අපි කලින් භාවිතා කරපු විදිහ නෙමෙයි අපේ layout එකට අදාළව අපිට වෙන වෙනම ribbons විවෘත වෙනවා. ribbons වර්ග වෙනස් වෙනවා. ඒකට අපිට පුළුවන් මේ frame එක active කරලා අපේ data අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය scale එකට සකස් කරලා layout එක තුලදී තියාගන්න. ඒ කියන්නේ අපි data view එකේ වෙනස් වුණාට අපිට layout එක වෙනස් වෙන්නේ. ගොඩක් වෙලාවට ArcMap එකේදී ඔබට වෙන දෙයක් තමයි ඔබ scale එකකට සිතියමක් හදලා සමහරවිට ඔබ data view එක zoom කරලා වෙනස් කිරීම කරාම ඔබේ සිතියමේ පරිමාණය වෙනස් වෙනවා. නමුත් Pro එකේදී ඔබට හැකියාවක් තියෙනවා layout එක fix කරලා තියාගන්න. ඔබට අවශ්‍ය scale එකට ඔබේ layout එක ඔබට සකස් කරලා තියාගන්න පුළුවන්. ඒකට ඒක වෙනස් වීමට ලක් වෙන්නේ. ඉන්පසු ඔබට මේකේ තියෙන ribbons වලදීම අපිට පහසුවෙන් අපිට ඕන note arrow එක, ඒ වගේම scale bar එක මේ වගේ දේවල් අපිට ඇඩ් කරගෙන යන්න පුළුවන්. මම මේ ඉක්මනින් ඇඩ් කරන්නේ මේ විදිහට ඔබට අවශ්‍ය දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට මේකේ පහසුව තමයි මේ වගේ charts තියෙනවා නම් charts ඇඩ් කරන්න පුළුවන්, legend එක ඇඩ් කරන්න පුළුවන්. මේ සියලුම දේවල් අපිට ribbon එකේ හරහා insert කරගන්න පුළුවන්. මේවා තවදුරටත් modify කරන්න පුළුවන්. මේ layout එක මේ විදිහට මේ item සියල්ලම අපිට නැවත modify කරන්න ඕන. හොඳයි. ඉතින් මේ layout සම්බන්ධයෙන් අපිට නිතර අවශ්‍ය වෙන දෙයක් ඒ වගේම මම ඔබට පෙන්වන්න කැමති අපිට සමහර අවස්ථාවලදී layout එකක් විතරක් නෙවෙයි සමහරට අපිට අවශ්‍ය වෙන්න පුළුවන් layout ගණනාවක් හදාගන්න. සමහර විට map series එකක් වගේ දෙයක් නිර්මාණය කරන්න. දැන් මෙන්න මේ වගේ අවස්ථාවලදී Pro එකේ වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරනවා. ArcMap එකේදී නම් ඔබ දන්න භාවිතා කරලා තියෙන වෙන සමහරට ටිකක් වැඩියෙන් යූස් කරපු අය යම්කිසි ෆන්ක්ෂනැලිටි එකක් data driven pages කිය. දැන් මේ තියෙන්නේ layout එකක්. මේ layout එකේ විශේෂත්වයක් තියෙනවා. මේකෙදි map series එකක් ඔබට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ land use map එකක් map series එකක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මේ නම මත නැත්නම් map එක මත ක්ලික් කරාම ඔබට පේනවා ඇති මේකේ නම වෙනස් වෙනවා. ඒ වගේම ඒ සිතියමට අදාළ සියලුම දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක map series එකක්. මේක map series එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මේ map series එකක විශේෂත්වය තමයි ඔබට map series කියන කොටසේ විශේෂත්වය තමයි අපිට අවශ්‍ය index එකක් අනුව. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබට තියෙනවා district එක land use සිතියම. භූමි පරිභෝග සිතියම. ඔබට අවශ්‍යයි වෙන විදිහට නැත්නම් අපි කියන DS divisions විදිහට සිතියම් ගණනාවක් හදාගන්න. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට DS වලට වෙනම maps map document 10ක් 15ක් හදන අවස්ථාවේදී ඔබට එකම සිතියමක් තුල මේ දේවල් layouts ගණනාවක් නිර්මාණය කරලා තියාගන්න පුළුවන්. ඒක විශේෂ හැකියාවක්. සමහර අවස්ථාවල ඔබ සමාජයට සංඛ්‍යාන ජනසංඛ්‍යාන දෙපාර්තමේන්තුව වගේ ආයතන වල වැඩ කරන අවස්ථාවල ඔබට
සමහර විට ජනගහනය සම්බන්ධ සිතියම් ගණනාවක් හදන්න වෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක අනුව දිස්ත්‍රික්කවල තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව ඒ වගේ. ඒකට ඒ වගේ අවස්ථාවලදී මෙන්න මේ ඉන්ඩෙක්ස් එකක් අනුව යම් කිසි ඉන්ඩෙක්ස් එකක් අනුව අපිට පුළුවන් මැප් සීරීස් එකක් හදන්න. මේ අවස්ථාවේදී මේ DS division කියන layer එක අනුව මැප් ටික හැදෙන්න තමයි හදලා තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් grid එකක් අනුව. සමහරට ඔබ ආරක්ෂකංශයේ වැඩ කරන කෙනෙක් නම් උන්ට තියෙන grid එකක් තියෙනවා. ඒතකොට ඒ grid එක අනුව සිතියම් වෙන වෙනම සකස් කරන අවශ්‍යතාවයක් තියෙනවා. නැත්නම් එක්තරා පරිමාණයකට හදපු grid එකක් අනුව ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ යම්කිසි ඉන්ඩෙක්ස් එකක් ලබා දෙන්න පුළුවන් අපිට සීරීස් එකක් හදන්න. ඒත් මේ ඉන්ඩෙක්ස් භාවිතා කරලා මෙන්න මේ විදිහට අපිට මැප් සීරීස් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. එතනදී අපිට සාමාන්‍ය ටෙක්ස්ට් එක විතරක් භාවිතා කරලා මේක කරන්න අමාරුයි. එතනදී අපිට අවශ්‍ය වෙන වෙනත් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ඩයිනමික් ටෙක්ස්ට් කියන කොටස. ඒ කියන්නේ ඩයිනමික් ටෙක්ස්ට් එකක් කියන්නේ අපේ වෙනස් වන්න පුළුවන් ටෙක්ස්ට්. උදාහරණයක් විදිහට මෙතනදී මැප් එකේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මේක හදන කෙනාගේ නම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඩයිනමික් එලිමන්ට්ස් විදිහට අපිට එකතු කරන්න පුළුවන්. විශාල ඩයිනමික් එලිමන්ට්ස් ගණනාවක් තියෙනවා. මේ විදිහට අපිට මැප් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හදන සිතියමක් අපිට පුළුවන් වෙනවනේ එක්ස්පෝර්ට් කරගන්න. මේකේ තියෙන ෂෙයා කියලා ඔප්ෂන් එකක්. එතනදී අපිට පුළුවන් ලේඅවුට් වෙන වෙනම එක්ස්පෝර්ට් මෙන්න මේ විදිහට. මා එක්ස්පෝර්ට් කරලා පෙන්නන්න අපිට PDF මේ වගේ විවිධ මාදිලි වලට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ වගේම මැප් සීරීස් එකක් නම් අපිට පුළුවන් අනි PDF ෆයිල් එකට හෝ වෙන වෙනම PDF ෆයිල්ස් වලට මේක එක්ස්පෝර්ට් කරන්න. වෙන වෙනම PDF ෆයිල්ස් වල. ඒ වගේ දේවල් තියෙනවා අපිට අවශ්‍ය තැනක් ලබා දෙන්න පුළුවන් මේක එක්ස්පෝර්ට් කරන්න. සමහරවිට අපි භාවිතා කරන ෆෝල්ඩර් එකක් වෙන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී මේ ෆෝල්ඩර් එකේ සාකරන ෆෝල්ඩර් එකක් හදන්න වෙනම දැනට මම මේක ඩෙස්ක්ටොප් එකටම එක්ස්පෝර්ට් කරනවා. මැප් සීරීස් එක අවශ්‍ය නම් ඔබට අවශ්‍ය කොටස විතරක් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මෙතනදී ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරලා ඔබට අවශ්‍ය විදිහට මැප් සීරීස් එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එතකොට මේකේ අදහස තමයි අනිත් PDF ෆයිල්ස් හෝ PDF ෆයිල් එකකට සියලු මැප්ස් ටික වෙන විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඔබට පේනවා ඇති මෙතන PDF ෆයිල්ස් ජෙනරේට් කරන විදිහ මේ තියෙන එක මැප් එක. මේ තියෙන ඊළඟ ලේඅවුට් එක. මේ විදිහට මැප් සීරීස් එකක් අපිට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. කෙටි වෙලාවක් ඇතුළත අපිට මේක ලේඅවුට් එක හදන දේ අපි කලින් කරා වගේම ක්‍රමානුකූලව කරන්න ඕන කාලය අරගෙන ඊපස්සේ අපිට මේකෙන් ඉන්ඩෙක්ස් එකක් තෝරගෙන ඉන්ඩෙක්ස් එකට අනුව සීරීස් එකක් ජෙනරේට් වෙන විදිහට හදාගන්න පුළුවන්. මේක මම හිතනවා ඔබට ඔබගේ වැඩ කටයුතු කරගෙන යනකොට වැදගත් වෙන කරුණ. හොඳයි. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන නවත්තම කොටසක් අපිට වැදගත් වෙන තවත් කොටසක්. ඒක තමයි අපි හදන සිතියමක් අපිට අපි සමහර විට ලේඅවුට්ස් කීපයක් අවශ්‍ය වෙන්න පුළුවන්. එක ලේඅවුට් එකක් මා හදලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙන්න පුළුවන් තවත් ලේඅවුට් එකක්. තවත් ලේඅවුට් එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට එකම
මෙතනදී මට තව layout එකක් මේ විදිහට තව map එකක් add කරලා තව layout එකක් හදාගන්න පුළුවන්. ඔබට පේනවා ඇති layout දෙකක් තියෙනවා මගේ document එක තුල. ඒකට මේවා වෙන වෙනම sizes වලින් ඔබ හදන වෙන්න පුළුවන්. ඒ වගේ layout ගණනාවක් ඔබට හසුරවන්න හැකියාව තියෙනවා. මීළඟට ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ අපි data share කරද්දී අපි map layouts වලින් විතරක් නෙමෙයි. අතරම data sharing වලදී අපි උත්සාහ කරනවා වර්තමානයේ වෙනකොට විශේෂයෙන් web environment එක නැත්නම් web එක හරහා දත්ත share කරගන්න මාදිලි වලට ගමන් කරන්න විශේෂයෙන් උත්සාහ කරනවා. විශේෂයෙන් මෙන්න මේ වගේ web portal එකකට දත්ත ඇතුළත් කරන්න web portal එක. මේ වෙබ් පෝර්ටල් එකකට data එකක් දාන්න මේකේ content කියන කොටසට ගියොත් මේකේ දාන data ඔබට බලා ගන්න පුළුවන්. storage එකක් විදිහට ඒකේ content එකේ පෙන්නනවා. මේ දැනටත් මම මේ වෙබ් පෝර්ටල් එකට දාලා තියෙන map එකක් ඔබට බලා ගන්න පුළුවන්. pro එකේ හැකියාවක් තියෙනවා අපිට පුළුවන් වෙබ් පෝර්ටල් හා සම්බන්ධ වෙන්න. විශේෂයෙන් අපිට pro එකේදී ArcGIS Enterprise හෝ ArcGIS Online කියන වෙබ් පෝර්ටල් දෙකට සම්බන්ධ වෙන්න පුළුවන් username එකක් සහ password එකක් හරහා. ඒත් මේ හරහා සම්බන්ධ වෙලා අපිට පුළුවන් භාවිතා කරපු share කියන option එක පාවිච්චි කරලා වෙබ් සිතියම් නිර්මාණය කරන්න. වෙබ් map එකක් හදන්න පුළුවන්. මෙන්න මේ වගේ. එනදි වෙනම tool එකක් විදිහට web map එකක් publish කරන්න අපිට අවස්ථාව දෙනවා. මම දැනට උත්සාහ කරන්නම් ඔබට පෙන්වන්න. මේ වගේ අපිට පුළුවන් වෙබ් එකට අවශ්‍ය කරන සිතියමක් ඉක්මනින් සකස් කරගන්න. අපිට අවශ්‍ය නම් ඒකට බේස් මැප් එකක් දාගන්න පුළුවන්. ලස්සනට පසුබිම් සිතියමක් දාලා හදාගන්න පුළුවන්. දාලා අපි මේක ඇනලයිස් කරලා බලන්න ඕන ඇත්තටම මේකේ තියෙන අඩුපාඩු. ඒක වෙබ් එකට පබ්ලිෂ් කරන්න කලින් මේකේ තියෙන එරර්ස් පිළිබඳව අපි සොයා බලන්න ඕන. නැත්නම් අපිට මේක වෙබ් සිතියමක් කරන්න බෑ. දැන් මෙතන අඩුපාඩු කීපයක් පෙන්නනවා. එකක් coordinate system එකේ ගැටලුවක්. ඒක අපිට නිවැරදි කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් දෙනවා. ඒකට ඒ වගේ සමහර ඔප්ෂන් සජෙෂන්ස් විදිහට ඉදිරිපත් කරනවා වැඩ කටයුතු කරගෙන යනකොට. ඒ වගේම අපිට ඊට පස්සේ පුළුවන් මේ හදන data එක අපිට share කරගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මම මේ කියන නම SL2 කියන නමින් තමයි map එකක් generate කරන්න උත්සාහ කරන්නේ. ඒක අපිට web portal එකකට share කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේකෙදි තිරේ පිටිපස්ස සිද්ධ වෙන්නේ මේ data එකතු කරලා web map එකක් විදිහට pro එක හරහා publish වීමක් සිද්ධ වෙනවා. මේක run වෙන්නේ මෙන්න මේ කියන geo processing කියන pane එකේ ඔබට පේනවා ඇති පහලින් tool එකක් විදිහට මේක run වෙනවා. ඒකේ ඔබේ internet connectivity එක මත යම් වෙලාවක් run වෙන්න පුළුවන් data වල ප්‍රමාණය මත. ඒ අනුව web සිතියමක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ කාර්ය වගේම තමයි වෙබ් එකේ තියෙන data එකක් අපිට පහසුවෙන් ලබා ගන්නත් පුළුවන්. ඒ කරුණත් මම ඔබට මතක් කරන්න කැමතියි. අපි data add කරගන්න අවස්ථාවවලදී මේ වගේ data අපි add කරගන්න අවස්ථාවන් වලදී අපට හැකියාව තියෙනවා වෙබ් පෝර්ටල් එකක තියෙන data add කරගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් data add කරගන්නේ folders වලින්. නමුත් වෙබ් පෝර්ටල් එකකට ගිහිල්ලා මේ පෝර්ටල් එක තුල තියෙන දත්ත මගේ groups වල තියෙන දත්ත නැත්නම් my content මගේ account එකේ තියෙන දත්ත ඒ වගේ දේවල් නැත්නම් living atlas කියලා share කරලා තියෙන දත්ත ඒ වගේ දේවලුත් අපිට pro එකට ලබා ගන්න පුළුවන්. දැන් ඔබට පේන ඇති මේ අවස්ථාවේදී map එකක් publish වුණා කියලා message එකක් ආවා. මම මේ content pane එකට ගියොත් නැවතත් මේ content කියන කොටස මේ online account එකේ තියෙන content කියන කොටසේ ඔබට පේනවා ඇති
SL2 කියලා මැප් එකක් තියෙනවා. ඒකම ෆීචර් ලේයර් එකක් හැදලා තියෙනවා. මේ ෆීචර් ලේයර් එකක් කියලා හඳුන්වන්නේ අපේ data layer එක. දැන් මේ map එක තුල තමයි මේ layer එක ගබඩා වෙලා තියෙන්නේ. අපි බලමු මේ layer එකත් map එකත් අපිට දර්ශනය වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක web එකේදී අපිට open කරගන්න පුළුවන් මේ විදිහට map viewer එකකින්. නැත්නම් ඔබට නැවතත් පුළුවන් මේක ArcMap හෝ ArcGIS Pro කියන මෘදුකාංග වලින් open කරගන්න. මම web එක හරහා open කරගන්නවා. මේ විදිහට ඔබ සකස් කරපු map එක මිනිත්තු කිහිපයක් තුළදී web map එකක් බවට පත් කරලා තිනවා. ඔබට අවශ්‍ය නම් මේ web map එක share කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට පුළුවන් මේක public share කරගන්න. තව කෙනෙකුට මේක website එකක embed කරගන්න පුළුවන්. මේ වගේ මේ code එක copy කරලා website developer ට දුන්නොත් එයාට පුළුවන් මේක website එකක embed කරන්න. ඒ වගේ හැකියාවන් තියෙනවා. කෙටි කාලයක් ඇතුළත Pro එක හරහා web එකට data එකක් අපිට publish කරන්න පුළුවන්. හොඳයි. ඒ සමගම මා කැමති විශේෂයෙන් මේ කතා කරපු දේවල් අද දවසේ කතා කරපු දේවල් සහ ඔබට තියෙන ගැටලු ඔබට මේ Pro කියන මෘදුකාංගය සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙන්න පුළුවන්. ඒ ගැටලු පොදුවේ මොනවද කියලා සාකච්ඡා කරන්න කීපයක් සාකච්ඡා කරන්න සහ ඔබට අවස්ථාව දෙන්න අවසානයේ ඔබේ ගැටලු යොමු කරන්න. පොදුවේ තිබෙන ගැටලු කීපයක් අපි ගත්තොත් එකක් තමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ArcMap එක මොකද්ද වෙන්නේ ArcMap එක රිටයර් වෙනවද ඉක්මනට අයින් වෙනවද කියන දේ. තම ArcMap එකේ මේ අවධියේදී ArcMap එක සහ ArcGIS Pro කියන මෘදුකාංග දෙකම භාවිතා වෙනවා. හරියට මේක සංක්‍රාන්ති අවධියක් වගේ කියන්නේ මෘදුකාංග දෙකම භාවිතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒකට හේතුව තමයි ArcMap එක මත හදපු විශාල වශයෙන් කස්ටමයිස් කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පාර්ට්නර්ස්ලා ඉන්නවා ArcMap එක මත හදපු. අපි එක විශේෂයක් ගත්තොත් ඉලෙක්ට්‍රිසිටි ගත්තොත් ඉලෙක්ට්‍රිසිටි කියන කොටසට විශේෂයෙන් ඒකට අදාළ එඩිටින් කනෙක්ටිවිටි දේවල් පවත්වාගෙන යන්න හදලා තියෙන යුටිලිටි UT කියලා software වර්ග තියෙනවා. ඒතකොට ඒවා ArcMap එක බේස් කරලා තියෙන්නේ. ඒතකොට ඒ වගේ මෘදුකාංග තවදුරටත් ඒවට භාවිතා කරන්න අවශ්‍ය වෙන නිසා ArcMap එක යම් කාලවකවානුවක් තුළ කන්ටිනියු වෙනවා. ඒ වගේම තමයි ArcMap එකේ හදලා තියෙන විවිධ දේවල් කස්ටමයිසේෂන්ස් තියෙන නිසා ArcMap එකට ටෙක්නිකල් සපෝට් එකත් ඔවුන් දැනට ලබා දෙනවා. ඒතකොට ArcGIS Pro එකත් මේ සමගාමීව නිර්මාණය වෙනවා. එතකොට මේ ArcMap එකට හදලා තියෙන MXD නැත්නම් SXD සහ 3DDs කියන ArcMap, ArcScene සහ ArcGlobe කියන වර්ගයේ මෙන්න මේ කියන වර්ගවල documents Pro එකට import කරන්න පුළුවන්. නමුත් Pro එකේ තියෙන දේවල් අපිට Pro එකේ හදන map document එකක් හෝ layout එකක් ArcMap එකට නැවත ගන්න බෑ. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕන දෙයක්. ArcMap එකේ තියෙන layout එකක් Pro එකට ගන්න පුළුවන්. නමුත් Pro එකෙන් layout එකක් හදලා අපිට ArcMap එකට ගන්න බෑ. හැබැයි Pro එකෙන් හදන database එකක් විශේෂයෙන් geo database එකක් හෝ shape file එකක් ArcMap එකටත් ඒ විදිහටම access කරන්න පුළුවන්. කියන්නේ ඔබ ආයතනය තුල ඔබට මේ මෘදුකාංග දෙකම පාවිච්චි කරලා දත්ත නිර්මාණය කරන්න පුළුවන්. නමුත් සිතියම් සකස් කරද්දී ඔබ ArcMap එකෙන් හෝ ArcGIS Pro එකෙන් ඔබට වෙන වෙනම හදන්න පුළුවන්. ඒ විදිහට අපි දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ මෘදුකාංග දෙකේම basic standard සහ advanced කියලා license level 3කින් තමයි licensing ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි පැටලෙන තැනක් තමයි වෙනස්කම. මොකද්ද මේ වෙනස්කම ArcGIS Desktop, ArcMap සහ ArcGIS Pro කියන. අතරම ArcGIS Desktop තුම මේ සියල්ලයි. ArcMap එක කැටලොග් එක මේ සියල්ලම අයිති. ArcGIS Proත් අයිති. නමුත් මෙන්න මේ පළමුවෙනි හතර ක්‍රියාත්මක වෙන්නේ එකම ඉන්ස්ටලේෂන් එකදී. يعني ArcMap එක ArcGIS
ArcGIS desktop කියන setup file එක install කරාම මේ සියල්ලම install වෙනවා. නමුත් Pro එක වෙනම install කරන්න ඕන. හැබැයි ArcMap එකේ version එකේ බලපෑමක් නැහැ Pro එක වැඩ. ArcMap එක පරණ version එකක තිබුණත් අලුත්ම Pro එක කම්පියුටර් එකට දාන්න පුළුවන්. ඒ කම්පියුටර් එකේ operating system එකේ තියෙන්න ඕන දේවල් සහ RAM එකේ තියෙන්න ඕන දේවල් විතරයි ArcGIS Pro එකට වැදගත් වෙයි. විශේෂයෙන් Windows 10 සහ 8.1 කියන versions වලට තමයි ArcGIS Pro එක support කරන්නේ විශේෂයෙන් 64 bit කියන operating systems වලට විතරයි. ඒතර මේ සියල්ලම එකට තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි Pro එකට මේ සියල්ලෙම තියෙන කොටස් වල functionality එකතු කරලා තියෙනවා. ඒ වගේම ArcGIS online කියන කොටසත් ArcGIS desktop එක හරහා ලැබෙන දෙයක්. ඒ කියන්නේ කෙනෙක් ArcGIS desktop එකක් ලබා ගත්තොත් උන්ට ArcGIS online එකත් subscription එකක් විදිහට ලැබෙනවා. ඒතකොට ඔබට තියෙන ගැටලුවක් තියෙන්න පුළුවන් ඔබ විවිධ ආයතනවල නියෝජනය කරනවා වෙන්න පුළුවන්. ඔබට මේ Pro කියන මෘදුකාංගය ලබා ගත හැකි ආකාර මොනවද කියන්නේ. එකක් තමයි ඔබේ ආයතනයේ දැනට ArcMap එක භාවිතා කරන ArcGIS desktop භාවිතා කරන නැත්නම් අපේ maintenance කියලා අපි හඳුන්වනවා software maintenance නැත්නම් software renewal එක warranty period එකේ ඉන්න ආයතනය නම් ඔබට Pro එක නොමිලේ ලැබෙනවා. එන ArcGIS desktop එකක් ලබා ගත්තු කෙනෙක් නම් ArcMap එක තියෙන කෙනෙක් නම් ඔබට Pro එකත් eligible දෙයක් විදිහට තමයි හඳුනා ගන්න. ඒ වගේම කෙනෙකුට ArcMap එක නැතුව ArcGIS online කියන account එක හරහා ඒකේ තියෙන user type එකකින් GIS professional කියන user type එක online එකේ විවිධ user types තියෙනවා creator field worker ඔය විදිහ user types තියෙනවා. ඒකේ professional GIS professional කියන user type එක යටතේ Pro එක වෙනම ගන්න පුළුවන්. ඊට අමතරව Pro එකේ trials විදිහට Pro එක study කරන අයට ලබා ගන්න පුළුවන්. නමුත් මේ වකවානුව තුල Pro එකේ trials తాවකාලිකව නවත්තලා තියෙනවා COVID සඳහා ArcGIS trial versions ගොඩක් ලබා දෙන නිසා. මේ විදිහ ආකාර කීපයකින් Pro එක කෙනෙකුට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්න අපේ මෘදුකාංග ලබාගත් ආයතන වලට Pro එක ඔවුන්ගේ මේන්ටෙනන්ස් රිනිවල් එක නැත්නම් මේන්ටෙනන්ස් උත් එක්ක Pro එක තියෙන දෙයක් විදිහට අපි හඳුන්වලා දෙන්න කැමති. ඒක ඔබට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔබට තවත් තිබෙන ගැටලුවක් තමයි ArcGIS Pro එක එකක විතරද භාවිතා කරන්න පුළුවන්. මේක තවත් ගැටලුවක්. ඒ කියන්නේ අපි ArcGIS Pro එක පාවිච්චි කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ArcGIS online එකට log වෙනවා මම පෙන්වන්නේ ඔබට. මේ ArcGIS online එකේ login එකක් විදිහට. ඔබට මම පෙන්නන්නම් මේ licensing වල අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ArcGIS online හරහා Pro එකට log වෙන්න. එතකොට ArcGIS online account එකක් තියෙනවා නම් Pro එකක් තියෙන එයාට username එකක් password එකක් හරහා Pro එකට log වෙන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්කම තමයි අපිට login එකක් හරහා Pro එක වැඩ කරන්න පුළුවන්. එතනදී ඔබට license manager කියන කොටස් වෙන වෙනම install කරන්න අවශ්‍ය නැහැ. ඕනම තැනක ඉඳලා ඔබට ඉන්ටර්නෙට් තියෙනවා නම් log කරන්න පුළුවන්. ඒ වගේම මේක යම්කිසි කාලවකවානුවකට offline වැඩ කරන්නත් හදාගන්න පුළුවන්. මේ named user කියන login එක හරහා වැඩ කරද්දී එක Pro එකකට වැඩිපුර දෙන්නෙකුට log වෙන්න පුළුවන්. ඒ කියන්නේ Pro logins 3ක් එකවර වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආයතනයකට ArcGIS ArcMap එකක් වුන් ලබාගෙන තියෙනවා නම් ඒ Mac එකට අදාළ Pro එකක් තියෙනවා නම් Pro 3ක් විදිහට වැඩ කරන්න පුළුවන්. නමුත් ඔබ warranty period එකෙන් අවසන් වුණොත් ඔබට ඒ 3ක වැඩ කිරීමේ අවස්ථාව නැහැ. නමුත් ඒත් Pro license එකක් ArcMap එකට සමගාමීව Pro license එකක් single user හෝ concurrent user කියන මාදිලිය යටතේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ArcMap එක සහ Pro එක කියන දෙකම අන්තර්ගතයි. online එක හරහා පාවිච්චි කරනවා නම් ඔබට logins කීපයකට එකවර වැඩ කරන්න පුළුවන්. ඒ වගේ facility එකක් Pro එක හරහා ලබා දීලා තියෙනවා.
ඒ වගේම මේ ඔන්ලයින් එක හරහා වැඩ කරද්දී ඔන්ලයින් එකේ ඉන්න නැත්නම් අපි කියන ඕගනයිසේෂන් එකේ ඉන්න ඇඩ්මින්ට පුළුවන් ප්‍රෝ ලොගින්ස් අසයින් කරන්න. යූසර් කෙනෙකුට අසයින් කරලා ඒ ලොගින් එකේ උන්ට වැඩ කරගන්න ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සමහරට ගැටලුවක් මතුවෙනවා ඇති මේ එක්ස්ටෙන්ෂන්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. අතරම ආක් මැප් එකේ වගේම ප්‍රෝ එකටත් එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ස්පේෂල් ඇනලිස්ට්, 3D ඇනලිස්ට්, නෙට්වර්ක් ඇනලිස්ට් මේ සියල්ලම එක්ස්ටෙන්ෂන්ස් විදිහට වැඩ කරනවා. විශේෂයෙන් අලුතෙන් එකතු වෙච්ච එක්ස්ටෙන්ෂන්ස් කීපයක් තියෙනවා. එකක් ඉමේජ් ඇනලිස්ට් කියලා තියෙනවා. ඉමේජ් ඇනලිස්ට් වලදී කරන්නේ මාර් කලින් පෙන්නන වගේ raster functions, image processing පැත්තේ අලුත් ඇනලිසිස් කරන්න තමයි ඉමේජ් ඇනලිස්ට් තියෙන්නේ. එතකොට ඉන්ඩෝස් කියලා එකක් තියෙනවා. ඒක ArcGIS සර්වර් එකත් එක්ක වැඩ කරන ඉන්ඩෝ මැපින් වලට භාවිත කරන කොටසක්. locate.txt කියලා එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ unstructured data. ඒ කියන්නේ ඔබ document එකක තියෙන coordinate extract කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ unstructured data extract කරන්න තමයි locate.txt කියලා තියෙන්නේ. ඒ වගේම territory design කියලා එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ ArcGIS business analyst කියන extension එකට සහයෝගයක් විදිහට ටෙරිටරි නැත්නම් සේල්ස් ටෙරිටරි එකක් විශේෂයෙන්ම සේල්ස් සම්බන්ධයෙන් වැඩ කරන ආයතන වෙන්න පුළුවන්. ඔවුන්ගේ ඒරියා වයිස් පර්ෆෝමන්ස් මොනිටරින් ඒ වගේ දේවල් කරන අවස්ථාවලදී මේ ටෙරිටරි ඩිසයින් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රෝ එකට තියෙන එක්ස්ටෙන්ෂන්ස් විශේෂිත එක්ස්ටෙන්ෂන්ස්. ඒ කියන්නේ එක් ක්ෂේත්‍ර වලට අදාළ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ආක් මැප් එකටත් මේ වගේ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. විශේෂයෙන් ඩිෆෙන්ස් මැපින් කියලා ඩිෆෙන්ස් සිම්බොලොජි ඩිෆෙන්ස් වලට අදාළව තියෙන සිම්බොලොජි සහ ඒකට අදාළ තියෙන මිලිටරි ග්‍රිඩ්ස් ඒ වගේ දේවල් එක්ක වැඩ කරනකොට භාවිතා කරන ඩිෆෙන්ස් මැපින් වලට අදාළ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ෂන් මැපින් කියන්නේ කාටෝග්‍රැෆික්, ඇඩ්වාන්ස් කාටෝග්‍රැෆික් වල තියෙන ටූල්ස්. කියන සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට මැප් එකක් ඩිසයින් කරලා ලේඅවුට් එකක් හදද්දී අපි හිතනවා ඒක තමයි අපේ අවසාන කාටෝග්‍රැෆික් අවුට්පුට් එක. නෑ. නමුත් ArcGIS වල තියෙන ගොඩක් අය ගවේෂණය නොකරපු කොටස් තියෙනවා ප්‍රොඩක්ෂන් මැපින් කියලා. කියන්නේ මැප් ප්‍රොඩක්ෂන් එකක්. විශේෂ ආයතන තියෙනවා මැප් ප්‍රොඩක්ෂන්ස් කරන. ඒ කියන්නේ කාටෝග්‍රැෆික් සිම්බල්ස් නියමාකාරයෙන් තියෙන charts නිර්මාණය කරන ආයතන තියෙනවා. ඒකට ඒ වගේ ආයතන වල භාවිතා කරන එක්ස්ටෙන්ෂන් වර්ගයක් විදිහට තමයි මේ ප්‍රොඩක්ෂන් මැපින් කියන එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒකට අදාළව තවත් දේවල් තියෙනවා. ඒවියේෂන් charts හදද්දී භාවිතා කරන extensions, marine charts හදද්දී භාවිතා කරන විවිධ standards යටතේ භාවිතා කරන charting symbols ඒවා පාවිච්චි කරන methods තියෙනවා. මේ වගේ තියෙන extension උත් pro එකට නිර්මාණය කරලා තියෙනවා. මේවා විශේෂයෙන් ArcMap එක සතුව තිබිච්ච හැකියාවන් ගොඩක් ලංකාවේ මේවා භාවිතා කරලා තියෙන ප්‍රමාණය අඩුයි. සීමිත ආයතන ප්‍රමාණයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ එක්ස්ටෙන්ෂන් ප්‍රෝ එකටත් නිර්මාණය කරලා තියෙනවා. සමහර එක්ස්ටෙන්ෂන්ස් වල කොටස් තාමත් නිර්මාණය කරමින් පවතිනවා. නමුත් ප්‍රධාන එක්ස්ටෙන්ෂන්ස් වල විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා ප්‍රෝ එක සතුව පවතිනවා. ඉතින් එක්ස්ටෙන්ෂන් උත් කෙනෙකුට සයින් කරන්න පුළුවන් ඔන්ලයින් account එක හරහා පහසුවෙන්ම එක්ස්ටෙන්ෂන්ස් ලබා ගන්න පුළුවන් ආකාරය. ඒ වගේම ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි මේ ArcGIS desktop install කළාම තියෙන්න ඕනද කියලා අපේ පරිගණකයේ Pro එක දාන්න. මම කලින් පැහැදිලි කරා එහෙම අවශ්‍යතාවයක් නැහැ. Pro එක ArcMap එක නැති පරිගණකයක වුණත් install කරන්න පුළුවන්. ඒ වගේම කොහොමද මේ Pro එක අප්ඩේට් වෙන්නේ? ඒකට අපි දන්නවා ArcMap එකක් අපි version එකක් වෙනස් කරනවා නම් අපි අලුතෙන්ම setup file එක CD එකකින් හරි download කරගෙන හරි අපි නැවත run කරනවා setup. නැත්නම් අපි ඒක copy කරගෙන අපි කාගෙන් හරි අපේ ආයතනයෙන් හෝ වෙනත් MyStreet කියන account එකකින් හරි ඕක download කරගන්න වෙනවා. නමුත් Pro එකේදී හැකියාවක් තියෙනවා. Pro එකට එන updates මෙන්න මේ විදිහට notify වෙනවා. notification එකක් එනවා. ඒ කියන්නේ version එකක් අලුතෙන් ආවමත් notification එකක් එනවා. සමහරට version එකකට අලුතෙන් patches එන්න පුළුවන්. ඒ කියන්නේ software මොනතරම් හොඳින් නිර්මාණය කරත් ඒ software වලට විවිධ ගැටලු මතුවෙන අවස්ථා තියෙනවා. විවිධ operating systems එක්ක වැඩ කරනකොට software වල tools වල ප්‍රශ්නයක් තියෙනවා. යම් දේවල් තියෙනවා. ඒවට අවශ්‍ය updates ගන්නවා. ගොඩක් වෙලාවට අපේ users ලා අපි දකින දෙයක් ඒ software update නොකරන හේතුව නිසා සමහර
errors එනවා. ඒ error එක මොකක්ද කියලා සමහරවිට හොයාගන්න අමාරුයි. ඒත් මේ වගේ updates notify කරනවා. නැත්නම් අපි කියනවා notification එකක් එනවා update එක තියෙනවා කියලා. ඊට පස්සේ update එක අපිට install කරගන්න පුළුවන්. මෙතනදිම හරි ArcGIS online account එකකට sign වෙන්න අවශ්‍යයි. ඒ අනුව download වෙලා install කරගන්න පුළුවන්. manually අපිට පුළුවන් software එක copy කරන්න විලා upgrade කරගන්න. ඒ වගේම මේ වගේ notification එකක් හරහාත් අපිට update කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට කෙනෙකුට මතුවෙන ගැටලුවක් තමයි ගොඩක් අය හිතනවා මේ ArcGIS කිව්වම මේක black box එකක් වගේ. ඒ කියන්නේ ඔබට ඒකේ ලබා දීලා තියෙන tools වලින් එහාට දෙයක් කරන්න බෑ. මේකේ coding level එකට යන්න බෑ. ගොඩක් අය මේ වගේ මත ඉදිරිපත් වෙන අවස්ථා මම දැකලා තියෙනවා. මේකේ දේවල් කස්ටමයිස් කරන්න බෑ කියන එක ගොඩක් අයගේ තියෙන සාමාන්‍ය මතය. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් සරල ආකාරයෙන් ගත්තොත් අපිට මේ ribbons වල තියෙන සමහර දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ ඒවට අපි කියනවා කුඩා මට්ටමේ customizations. ඊට පස්සේ අපිට පුළුවන් සමහර දේවල් configure කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට task කියලා තියෙනවා ArcGIS Pro වල කොටස. task වලදී කරන්නේ හිතන්න ඔබේ ආයතනයේ ශාඛා ආයතන ගණනාවක් තියෙනවා. එක ආයතනයක GIS කාර්යයන් කීපයක් තියෙනවා. නැත්නම් ඔබේ ආයතනයේ divisions කීපයක්. එක task එකක් අනුගමනය කරන්න. හිතන්න ඔබ data ටික import කරලා data ටිකේ වැරදි හදලා data ටිකේ topology නැත්නම් අපි කියනවා errors correct කරලා නැත්නම් අපි කියන ඊට වැඩි advanced data reviewer කියන extension එකක් භාවිතා කරලා data වල තියෙන high quality controlling කරලා ඔබ ඊළඟට පිවිසෙනවා cartographic output එක නැත්නම් map එකක් නිර්මාණය කරන්න අදාළ symbols වලින් විතරක් ඒ විදිහ කාර්යයක්. ඒතර මේ කාර්ය හැමෝම එක විදිහට කරන්න ඕන. සමහරට ඒ කාර්ය එක අය එක විදිහට කරන්න. එතකොට එන outputs වෙනස්. ඒකට ඔබට monitor කරන්න සිද්ධ වෙනවා. ඒක සමහරට ලොකු කාර්යයක්. Pro එකේ කියාවක් තියෙනවා ටාස්ක් එකක් විදිහට මේ සියල්ල ලබා දෙන්න. ඒ කියන්නේ ඔබ කරන වැඩපිළිවෙල ටාස්ක් එකක් විදිහට දෙන්න. map එක open කරන්න ඕන මොකද්ද? add කරගන්න ඕන data මොකද්ද? ඊළඟට ඔබ කරන්න ඕන symbology වර්ග මොනවද? මේ විදිහට ටාස්ක් ලිස්ට් එකක් assign කරන්න. මේ ටාස්ක් එක follow කරලා user කෙනෙක් නැත්නම් ඔබේ ආයතනයේ සමහරට ඊළඟට පැමිණෙන ආධුනික කෙනෙකුට වෙන්න පුළුවන්. මේ ටාස්ක් එක follow කරලා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ වගේ කොටසක් තමයි මේ ටාස්ක් කියලා කියන්නේ. ටාස්ක් එකක් කියන එක ටිකක් ඇඩ්වාන්ස් අවස්ථාවක් අර සාමාන්‍ය කස්ටමයිසේෂන් එකට එහා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඔබ දන්නවා Python වගේ open source languages භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් ArcGIS ඇතුලේ තියෙන Python window එක. ඒ window එක පාවිච්චි කරලා නැත්නම් tools model builder එකෙන් හදන tools Python script වලට convert කරලා වෙන්න පුළුවන්. ඒ වගේ Python options තියෙනවා. ඒත් මේකේ භාවිතා වෙන Python version එක තමක් ඉහළ version එකක් ArcMap එකේ භාවිතා වෙන 2.7 කියන versions නෙමෙයි ඊට වැඩිය 3 versions වලින් තමයි Pro එකේදී Python environment එක පාවිච්චි වෙන්නේ. ඒ වගේම තියෙනවා Pro එකේ ගොඩක් advanced customization. ඒ කියන්නේ හිතන්න ඔබ විශේෂ ශේෂ්ත්‍රයක් සඳහන් telecommunication ශේෂ්ත්‍රය නයි telecommunication ශේෂ්ත්‍රයට අදාළව ArcGIS මුදුකාංගය අරගෙන ඒක මත හදපු partner solutions කියලා වර්ග තියෙනවා. ඒකේ තියෙන tools වෙනස් කරලා තියෙනවා. ඒකට antenna directions ඔය වගේ දේවල් වලට අදාළ tools. ඒකට සාමාන්‍ය interpolation වගේ දේවල් එතනදී කරන්න බෑ. ඊට එහා ගිය දේවල් කරන්න. ඒ වගේ දේවල් වලට මුදුකාංගයම customize කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒවට වෙනම API වර්ග තියෙනවා. .NET API තියෙනවා. Pro එකේ software development kits තියෙනවා. මේවා භාවිතා කරන්න අවස්ථාව තියෙන්නේ විශේෂ අනුමැතීන් සහිතව විශේෂිත රික්වෙස්ට් එකක් අනුව. ඒ වගේ developer applications partnersලා විදිහට ArcGIS Pro එක මත අලුතෙන් දේවල් නිර්මාණය කරන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව අලුතෙන්ම හඳුන්වලා තියෙන කොටසක් තියෙනවා Python සහ Jupyter notebooks කියන වර්ගය. මේ Jupyter notebook එකක් ඇතුළේදී Python scripting run කරන්න පුළුවන් යම්කිසි task එකක් automate කරන්න. හිතන්න ඔබ එක ආයතනයකින් data ගන්නවා සමහරට ඒ data එන්නේ එක්තරා format එකක. අපි මේ වගේ ක්‍රියාකාරකමක් කරා විශේෂයෙන් COVID අවධියේදී
එක්තරා ආයතනයකින් data API එකක් විදිහට ලබා දෙනවා. එතනදී දිස්ත්‍රික්ක අනුව රෝගීන් වර්ග ප්‍රමාණය ලබා දෙනවා. එතකොට මේ Jupyter notebook එක හරහා ඒ ලබා දෙන දත්ත ලබාගෙන ArcGIS online වල තියෙන layer එකකට ඒවා write වෙනවා. ඒ කියන්නේ නැත්තම් dashboard කියන application එකේ තියෙන result එක වෙනස් වෙනවා automatically. ඒකට පැය ගණනකට සැරයක් මේවා run වෙන්න task එකක් විදිහට run වෙන්න මේවා නිර්මාණය කරන්න පුළුවන්. ඒතකොට Pro එක ඇතුළේදී මේ notebooks පාවිච්චි කරන්න පුළුවන්. මේක අලුතෙන්ම ආපු කොටසක්. එතනදී Python වලින් විශාල වැඩ කොටසක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගණනාවක් Pro එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට අවසාන වශයෙන් අපි ගත්තොත් summary එකක් විදිහට මේ Pro එක සම්බන්ධයෙන් මේ ArcMap සහ ArcGIS desktop අධි මුදුකාංගවල තියෙන හැකියාවන් ගණනාවක් Pro එක තුලට සම්බන්ධ කරලා තියෙනවා. functionality ගත්තොත් විශාල වශයෙන් functionality Pro එක තුලට අරගෙන තිනවා. තවත් functionality කීපයක් තියෙනවා ArcMap එකෙන් Pro එකට ගමන් කරන්න තියෙනවා. ඒ වගේම ඔබ ArcMap එක භාවිතා කරන කෙනෙක් නම් ඔබ Pro එක පිළිබඳ බිය විය යුතු නෑ. මොකද Pro එක ඉගෙන ගන්න පහසුයි. ඔබ ArcMap එක උරු පුරුදු නම් Pro එක ඉගෙන ගන්න පහසුයි. ඒකේ තියෙන tools තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒවා appear වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. නමුත් functionality ඔබ දන්න දේවල්ම එහිදී භාවිතා වෙනවා. ඒ වගේම ඔබ සමහරට මේ Pro එකේ සමහර දේවල් වලට ඔබට ඔබේම ideas ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මේ Pro එක නිර්මාණය වීමේ ක්‍රියාවලිය ගත්තොත් මේක community එකේ තියෙන අදහස් අනුව තමයි Pro එකේ සමහර දේවල් නිර්මාණය වෙන්නේ. විශේෂයෙන් S3 ආයතනයේ තියෙන ideas.arcgis.com නැත්නම් ideas කියලා. ArcGIS ideas කියලා වෙබ්සයිට් එක. ඔබට ඔබේ අදහස් යොමු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Pro එකේ පළවෙනි version එකේදී shape files access කරන්න බැරි වෙන්න තමයි නිර්මාණය කරේ. මොකද shape files කියන මාදිලිය පැරණි මාදිලියක් විදිහට දැන් සලකන ලබන නිසා. නමුත් user community එක විශාල වශයෙන් shape files පාවිච්චි කරන නිසා ඒකෙන් ලැබුණ ඉල්ලීම නිසා shape files access කරන්න පුළුවන් වෙන්න Pro එකේ නැවත අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම geometric network කියලා කොටසක් තියෙනවා. විශේෂයෙන් water electricity වගේ දේවල් පාවිච්චි කරනකොට utility වලට පාවිච්චි කරන කොටසක්. ඒ geometric network එක Pro එකේ access කරන්න මුලින් ලබා දුන්නේ. නමුත් customers ලගේ requirement එක නිසා නැවතත් ඒක read only mode එකේ access කරන්න ලබා දෙනවා. ඒ වගේ requirements ඔබටත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර මේ ideas එකතු කරලා ඒවා prioritize කරලා Pro එකට ඒකෙන් තියෙන විශේෂ ideas එකතු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මේ මෘදුකාංග සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවෙන අවස්ථාවන් වල සමහර විට මේවාදී software bugs එන්න පුළුවන්. නැත්නම් software එකකට අවශ්‍ය tool එකක් නැත්නම් crash වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඒවා සකස් කරන්න technical support කියලා වෙනම අංශයක් තියෙනවා. ඒකට ඒ සඳහා ලංකාවේ distributor නම් ලංකාවේ customer කෙනෙක් නම් ලංකාවේ distributor හරහා ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන් customers ලට ඒ සම්බන්ධයෙන් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැටලු ලංකාව තුළ විසඳන්න බැරි ගැටලු අවස්ථාවක් ආවොත් regional level එකේ tier 2 කියන අවස්ථාවට යන්න පුළුවන්. නැත්නම් ඊටත් එහා ගිහිල්ලා මේ එක් ක්ෂේත්‍රය උදාහරණයක් විදිහට 3D නම් 3D වල තියෙන ස්පෙෂලිස්ට්ලා ඉන්න එක්තරා ක්ෂේත්‍රයකට යවලා ඒ 3D වල තියෙන කොටස් වලට ඒ තියෙන අවශ්‍යතාවය අනුව සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේ ටෙක්නිකල් සපෝට් කියලා අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව ඔබට පොදුවේ GeoNet කියන කමියුනිටි එක නැත්නම් අපි කියනවා S3 කමියුනිටි කියලා. ඔබටම GeoNet කියන ලින්ක් එකට ගිහිල්ලා මේ GeoNet එකට අදාළව ඔබට පුළුවන් ඔබට තියෙන ගැටලුවක් ඉදිරිපත් කරලා ඒ කමියුනිටි එකෙන් එන රෙස්පොන්සස් බලලා ඒ වගේ දේවලුත් ලබා ගන්න. ඒතර Pro එකට අදාළව මේ සියලුම කොටස් විධිමත්ව සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pro එක ගැන මූලික හැඳින්වීමක් ලබා දෙන්න. ඒ වගේම Pro එක කියන්නේ මොකක්ද සහ ඒකට අදාළව තියෙන විවිධ දේවල් ගැන සහ ෆන්ක්ෂනැලිටි පිළිබඳ කෙටි සමාලෝචනයක් තමයි අද දවසේදී අපි ඉදිරිපත් කරේ. ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපි අද දවසේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න තාක්ෂණික අංශ නිලධාරීන් දෙදෙනාගේ
මාත් ඇතුළුව ඔබට කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තිනවා. ඔබට ඒවා තුලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ හඳුන්වා දීමේ වැඩසටහනත් එක්ක ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ට්‍රේනින් සීරීස් එකක්. ඒ කියන්නේ ප්‍රෝ එක පිළිබඳ අපිට සියල්ල එක දවසින් ගන්වන්න බැරි තරම් විශාල පරාසයක විහිදෙනවා. ප්‍රෝ එක පිළිබඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න නියමිතයි. ටිකක් ඇඩ්වාන්ස් ට්‍රේනින් හෑන්ඩ්ස් ඔන් ට්‍රේනින්ග්ස් අපි ලංකාවේ මුලින්ම ප්‍රෝ ට්‍රේනින්ග්ස් කීපයක් ගිය වසරේදී පැවැත්තුවා. විශේෂයෙන් අපේ ආයතනය තුළ ප්‍රෝ ට්‍රේනින්ග්ස් කීපයක් පැවැත්තුවා. ඊට අමතරව MSc ප්‍රෝග්‍රෑම්ස් විශේෂයෙන් පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපි ට්‍රේනින්ග්ස් දෙකක් පැවැත්තුවා. ඊට අනතුරුව විශේෂයෙන් සර්වේ ඩිපාර්ට්මන්ට් එක Center for Urban Water ඒ වගේ ආයතන කීපයකට අපි ප්‍රෝ ට්‍රේනින්ග්ස් කීපයක් පැවැත්තුවා. ඊට අනතුරු ඒ සියල්ලම අපි on site trainings විදිහට අපි පැවැත්වුවේ සියලුම trainings ඒ site එකේදී හා අපේ ආයතනය තුල. නමුත් පවතින COVID තත්ත්වය නිසා virtual trainings විදිහට මේ දේවල් පවත්වන්න ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ trainings සම්බන්ධ වෙන එතකොට මේ ප්‍රෝ එක සම්බන්ධයෙන් hands on experience මේක භාවිතා කරලා ලබා ගන්න පුළුවන් experience එක ලබා ගන්න අවස්ථාව ඉදිරියේදී අපි සලස්වා දෙන්න කැමතියි. හොඳයි. ඒ සමගම මා කැමති ඔබට අවස්ථාව ලබා දෙන්න ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. මම ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ඔබට පුළුවන් ඔබට යන ගැටලු යොමු කරන්න. If you have any questions, you can ask. I think I know we are having some participants from the northern area. So if you are having some confusions, you can ask now. නැත්නම් අපිට සෙෂන් එක ඉවර කරන්න පුළුවන්. මම හිතන්නේ කොස්ට් එක පිළිබඳ ගැටලුවක් මතු කරලා තිබුණා. කොස්ට් එක පිළිබඳව ඔබට පුළුවන් මෙන්න මේ විදිහට. මේ කොස්ටිං මොඩල්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ এডুকেෂන් මොඩල් එකක් තියෙනවා. ඒ වගේම කමර්ෂල් මොඩල් එකක් තියෙනවා.
ඒ වගේම විශේෂයෙන් සමහර අවස්ථාවල රිසර්ච් ඉන්ස්ටිටියුට් වලට වෙනම මොඩල්ස් කීපයක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවලදී ඒ ආයතන වලට අනුව තමයි අපේ ප්‍රයිසිං මොඩියුල්ස් වෙනස් වෙන්නේ සහ එක්ස්ටෙන්ෂන් මොඩියුල්ස් වල වෙනස්කම් තියෙනවා. එහෙම කොස්ට් එක ගැන දැනගන්න ඕන අයට වෙනම අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ඊමේල් එකකට ඕගොල්ලන්ට රික්වෙස්ට් එක මොකද අපි සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ලබා දෙන්නේ ඩොකියුමන්ට් එකක් විදිහට අපිට ඒක ලබා දෙන්න පුළුවන් එහෙම අවශ්‍යතාවයක් තියෙන අයට. සාමාන්‍යයෙන් ආක් මැප් එකේ භාවිතා වෙන ප්‍රයිසිං ස්ට්‍රක්චර් එකම තමයි අපේ කස්ටමර්ස් ළමයි හිතන්නේ හොඳින්ම දන්නවා. ඒ අනුරූපව තමයි ආක් මැප් එක තමයි ඇත්තටම ඒ මෘදුකාංග ඩෙස්ක්ටොප් කියන ප්‍රයිස් එක යන්නේ. ප්‍රෝ එකට කියලා වෙනම ප්‍රයිස් එකක් එකතු වෙන්නේ නැහැ. ඒකට ආක් ඩෙස්ක්ටොප් කියන එකට තමයි ලයිසන්ස් විදිහට තමයි ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. Hello. ඔව්. Yeah, excuse me. මට තියෙනවා single user license එකක් ඒ වුණාට මේක අර authorization configure කරගන්න බෑ ඒක. ආයතනයේ අපිට මෙහෙම කරන්න පුළුවන්. ඔබට පුළුවන් අපිට වෙනම ඊමේල් එකක් එවන්න. මුලින්ම අපිට ඊමේල් එකක් එවන්න පුළුවන්. තියෙන ගැටලුව සහ ඔබේ ගැටලුවට අදාළව ස්ක්‍රීන්ෂොට්ස් හරි මොනවා හරි තියෙනවනම් ඒ දේවල් එක්ක අපිට ඊමේල් එකක් එවන්න පුළුවන්. ඒතකොට ඊමේල් ඇඩ්‍රස් එක මෙතන මේ තියෙන. ඔව් දැනට මගේ ඊමේල් එකට එවන්න. CONGISLK okay. හරි. ඒ අනුව මම සපෝට් එකේ කේස් එකක් විදිහට ඒක අපිට පුළුවන් ඒක ඉස්සරහට අරගෙන යන්න. හරි. Okay, thank you. හොඳයි. අද දවසේ වැඩසටහනට සහභාගී වෙච්ච සියලු දෙනාටම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපේ ආයතන වෙනුවෙන් මම සුපුන් ශ්‍රීවර්ධන ඒ වගේම වැඩසටහන සංවිධානය කිරීමෙන් විශේෂයෙන්ම සමන්මලි ලොයිඩ් ඇතුළු කණ්ඩායම විශේෂයෙන් වැඩසටහන සංවිධානය කිරීමේ ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඒ සියලු දෙනාවත් මතක් කරන ගමන් අද දවසේ වැඩසටහනට සහභාගී වෙච්ච සියලු දෙනාටම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී අපි පවත්වීමට නියමිත ට්‍රේනින්ග්ස් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නම්. ඔබ කැමති නම් සහභාගී වෙන්න පුළුවන් ඔබට මේ වගේ ට්‍රේනින්ග්ස් වලට. මේ ට්‍රේනින්ග්ස් සියල්ලම hands on experience එකක් ලබා දෙන විදිහට තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. ප්‍රෝ එක හා සම්බන්ධව විශේෂයෙන් ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් ඔබට වෙනත් ගැටලු තියෙනවා නම් ඔබට අපේ ඊමේල්ස් වලට යොමු කරන්න පුළුවන්. ඒ හරහා ඔබට වෙනත් දැනුවත් වීම දැන් කතා කරා වගේ බුදුකාංග සම්බන්ධ ගැටලු තියෙනවා නම් මේ වගේ දේවල් වලට වෙනම අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ සෙෂන් එක සම්බන්ධයෙන් සමහර විට යමක් නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් අපි සිංහල භාෂාවෙන් පැවැත්වපු නිසා ඒ වගේ අයටත් අපිට නැවත කතා කරන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා. හොඳයි. සියලු දෙනාටම ස්තුතියි. මම මේ සෙෂන් එක දැන් අවසන් කරනවා.